ගණිත කර්ම. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. මේකමයි 6 වසර තිබුණේ. හැබැයි ඊට වැඩිය ඉදිරිය ගැන බලලා තියෙනවා 7 පන්තියේ. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. හරි. මෙන්න මේ ගැටලුව ලියා ගන්න. මේ කොටු කරලා තියෙන ගැටලුවම ලියා ගන්න. 72 ඍණ 12 බෙදීම 3 වැඩි කිරීම 2. 72 ඍණ 12 බෙදීම 3 වැඩි කිරීම 2. නැත්නම් ගුණ කිරීම කියලාත් අපි කියනවා නේද? මේකම ලියා ගන්න. හරියට ලියා ගන්න ඕනේ. අපි මෙතනින්ම පාඩම පටන් අරන් ඉදිරියට යන හරිම ලේසි. ඕමනාවෙන් සම්බන්ධ වෙන්න ඕනේ. අනවශ්‍ය දේවල් වෙන අවධානය බිඳින වැඩ නොකර නේද? ලියලා ඉවරයි සර්. හරි. යටින් තරුවක් දාලා ලියා ගන්න. ඉහත ගැටලුවේ ගණිත කර්ම ගණිත කර්ම 3ක් යෙදී ඇත. හරියට අහගෙන ලියන්න ඕනේ. පොඩි ළමයි වගේ අහන්නේ ආයිසරයක් එහෙම. ඉහත ගැටලුවේ ගණිත කර්ම 3ක් යෙදී ඇත. ගණිත කර්ම 3ක් තියෙනවා. තරුවක් දාලා ලියන්න. ඉහත ගැටලුවේ ගණිත කර්ම 3ක් යෙදී ඇත. ඊළඟ ගැටලුව මේ මයික් එක මියුට් කරගන්න තිමාෂී පුතේ ඕන වෙලාවට විතරක් අන්මියුට් කරගමු. නැත්නම් ඔයාලා කතා කරන ඒවා ඔක්කොම ඇහෙනවා. කොළ එහෙම මෙහෙ කරන ඒවා නේද? අපි කතා කරන වෙලාවට මයික් එක ඔන් කරමු ඈ. හරි. දැන් කතා කරන්නේ නැහැ නේ. දැන් පාඩම පොඩ්ඩක් ලියනවනේ. අපි එහෙනම් පළවෙනි එකේ ලිව්වේ ඉහත ගැටලුවේ ගණිත කර්ම 3ක් යෙදී ඇත. ඊළඟට දෙවෙනි එක ලියා ගන්න. දෙවෙනි තරුව දාලා ඒවා පිළිවෙලින් සාමාන්‍ය විදිහට නෙමෙයි පිළිවෙලට. ඒවා පිළිවෙලින් දැන් කියන්න මොකද්ද පිළිවෙලින් එන්නේ ඉස්සෙල්ලාම? සර් පළවෙනි තරුව මොකද්ද? පළවෙනි තරුව කිව්වේ ඉහත ගැටලුවේ ගණිත කර්ම 3ක් යෙදී ඇත. ඒවා පිළිවෙලින් ඉස්සෙල්ලාම මොකද්ද තියෙන්නේ ගණිත කර්මය? අඩු කිරීම, අඩු කිරීම, බෙදීම, සහ ගුණ කිරීම වේ. දෙවෙනි තරුව ලියා ගන්න. ඒවා පිළිවෙලින් අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම වේ. හරි සර්. හරි. දැන් මයික් ඔන් කරගන්න. මොකද දැන් පොඩි සාකච්ඡාවක් කරන්න තියෙන්නේ. දැන් මේක අපි සුළු කරන්න යන්නේ. මේ ගැටලුව හදන්න යන්නේ. ඉස්සෙල්ලාම කවුරු හරි පුතෙක් හරි දුවෙක් හරි යෝජනාවක් ගේන්න මෙන්න මෙහෙම හදමු කියලා එහෙම හදමු අපි. ඔයාලා මොකුත් ලියන්න එපා දැනට. ඔන්න මම ඒ කියලා දාගත්තා. ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ කවුරු හරි කියන්නකෝ. ඒ කියන්නේ මේ ගැටලුව විසඳන්න හරි වැරදි ඒව වැඩක් නැහැ. මොකොතනින් හරි ක්‍රමයක් පටන් අරන් උත්තරයක් ගන්න. ඒ උත්තරේ හරිද වැරදිද අදාළ නැහැ. පිටිපස්සේ ඉදා නෑ කොතනද ඉස්සෙල්ලාම 72 අඩු කරනවා 12න්. අන්න හරි. 12 අඩු කරනවා 72 නේද? එහෙම නේද? 72 12න් අඩු කරනවා. මයික් එක ඔන් කරලා. 72කින් 12ක් අඩු කරනවා. රයිට්. ඔන්න මම ගැටලුව ලියනවා. කලබල වෙන්න එපා. අපි මේ ඉගෙන ගන්න යන්නේ. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න යන්නේ. ඒ නිසා ඔයාලා හිතන විදියට කියන්න බය වෙන්න එපා. එහෙනම් ඔන්න ඉස්සෙල්ලාම පියවර අර පුතාලා කියපු විදියට අපි 72කින් 12ක් අඩු කරමු. අඩු කරලා කියන්න පුතේ උත්තරේ. 60යි. 60යි. මොකුත් ඔයාලා ලියන්න බෑ. කඩදාසියක්වත් ළඟට ගන්න එපා. දැන් මේ කියන දේ අහුන් කන්න ඕනේ. හරි 60යි. ඊළඟට බෙදීම 3ක් තියෙනවා. වැඩි කිරීම 2ක් තියෙනවා. දැන් ඊළඟ පියවරේදී ඔයා කියන්නේ මට මොකක් කරන්න කියලාද? 3 60න් ගුණ කරනවා. 3 60න් ගුණ කරන්න කියලා නෑනේ පුතේ. බෙදන්න. බෙදන්න. එහෙනම් 3 63 නේද?
63න් බෙදමු. හා කියන්න උත්තරේ. 20යි. හරි. එහෙනම් ඉතුරු වෙන්නේ 20 වැඩි කිරීම 2 නේද? ඔව් සර්. එහෙනම් අවසාන උත්තරේ කියන්නේ 40යි. 40යි. මේකේ හරියක් වැරද්දක් ඔබ හිතන්න එපා. ඉක්මනට දැන් ඔයාලගේ පොතේ මේක ලියා ගන්න ඒ කියලා දාලා. මම කිව්වේ නෑ මේ උත්තරේ හරි කියලා. හරි වැරද්ද ඉගෙන ගන්න යන්නේ අපි. හරි. කවුරු හරි ඔයාලා ක්‍රමයක් යෝජනා කරා ඒකෙන් 40 කියලා උත්තරයක් ආවා. ඉක්මනට මේ විදියටම හදා ගන්න. මේක පිටපත් කරන්න. ඉක්මනට. මේක හරි වැරදි හිතන්න එපා. ඒව පස්සේ කතා කරන්න අපි. සර් ඔව්. තුන දෙකෙන් ගුණ ඉස්සෙල්ලාම පටන් ගන්නෙ. හරි ඒක ඊළඟ වතාවේ කතා. දැනට මේක ලියා ගන්න. දැන් මේක ලියන්න. ඊළඟ අවස්ථාවේදී ඒකත් අපි හදමු. මම කිව්වේ නෑනේ මේක හරි වැරදි කිව්වේ නෑ. ඔයාලා උත්තරේ ගත්ත විදිය ලියා ගන්න එච්චරයි. අපි ඉගෙන ගන්න යන්නේ. ඔයාලට කවුරු හරි ළඟ ඉඳලා උදව් කරන්නේ නැත්නම් ඔයාලා තාම මේ ක්‍රමේ දන්නේ නැහැ. උදව් කරන්න එපා දැනට ළමයින්ට. ළඟ ඉන්න අය උදව් කරන්න එපා. එතකොට එයාට මේ පාඩම බැරි වෙනවා. ඒ ඉන්න එයාට තනියම මේක හදන්න දෙන්න. ලොකු අය නෙමෙයිනේ තාම 7 වසරනේ. රයිට්. දැන් 40 ආවනේ. දැන් මට තව ක්‍රමයකින් මේක හදන්න කියන්න. දැන් ওই ක්‍රමේ එපා වෙනස් ක්‍රමයක්. 72 ඍණ 12 බෙදීම 3 වැඩි කිරීම 2. දැන් 72කින් 12ක් අඩු කරන්නේ නැතුව මේ වෙන එකක්. එක්ක බෙදීම එක්ක ಗುಣ කිරීම කැමති එකක් මට කියන්න ඉස්සෙල්ලා සුළු කරගන්න. 12 3ෙන් බෙදෙනවා. අන්න එහෙම ඉක්මනට කියන්න එකක්. ඒතකොට ඔන්න දැන් මම මේ කරන්න යන එක හොඳට බලා ඉන්න. දැන් ඔයාලා ලියන අවස්ථාව නෙමෙයි පුතේ. මේ පාඩමේ ගැඹුරක් තියෙනවා. හරි. මේ පාඩම තුල තියෙන ගැටලුව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔයාලා ලියන්න එපා හොඳට මෙහි බලා ගන්න. දැන් අර පුතා කිව්වා ඒක කරමු අපි. දැන් මෙතන ඉස්සෙල්ලම කරේ මේන්න මේ දෙක සුළු කිරීමක්නේ. දැන් මේ පුතා යෝජනා කරා ඊළඟට ඔයා මෙන්න මේක කරලා ඉන්න කියලා. හරි කමන්නේ. අපි එහෙම කරමු. අනිත් අයටත් කියන්න තිබුණා කිව්වේ නෑ. එහෙනම් 72 ඍණ මේ ඍණ ලකුණ තියෙනවානේ. 12 3ෙන් බෙදුනහම කීයද? 4යි. 4යි. වැඩි කිරීම 2. 4යි. දැන් කැමති කෙනෙක් කියන්නේ ඊළඟට මම අඩු කරන්නද වැඩි කරන්නද ඔයා කියන එකක් මම කරනවා එච්චරයි. වැඩි කරන්න. වැඩි කරන්න. කියලා කිව්වා. රයිට්. එහෙනම් 72 මම මේක රවුන්ඩ් කළා ඊළඟට කරපු එක. 72 ඍණ 4 වරක් 2 කීයද? 8යි. 8යි. එහෙනම් දැන් ඊළඟට ඉතින් කරන්න තියෙන එකම එක දෙයයිනේ. කියන්න උත්තරේ. හැට 6යි සර්. 64යි. 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 ලියා ගන්න. මං හරි කිව්වෙත් නෑ වැරදි කිව්වෙත් නෑ උත්තරේ ලියා ගන්න. දැන් මේක වෙලා තියෙන්නේ මෙන්න මේක ඊළඟ පියවර. පුළුවන් නම් මෙහෙම රවුන්ඩ් කරලා තියාගන්න. එතකොට ගොඩක් වටිනවා. එතකොට මේක ඉස්සෙල්ලා කරා ඊළඟට මේක කරා. ඒක ලියා ගන්න. ඔව් ලියා ගන්න. අනිවාර්යෙන් ලියන්න ඕන. ඔය දෙකම ලියන්න. තාම එකක්වත් හරි වැරද්දක් කිව්වේ නෑ අපි. ඒක ඉගෙන ගන්න යන්නේ. ඔය ළඟ ඉන්න මාමලා නැන්දලා අයියලා අක්කලා අම්මලා තාත්තලා උදව් කරන්න එපා දරුවන්ට. හේතුව මේකේ තියෙන ගැටලුව තේරුම් ගන්න ඕනේ ඒගොල්ලෝ. දැනටම උත්තර දෙකක් අපට ඇවිල්ලා. මේක හරි ප්‍රශ්නයක්. ඒගොල්ලෝ අර එයාලට මේක දැක්කහම සමහර අය ඉන්න බෑ කියා දෙනවා. ඒ කියා දුන්නොත් ඔබට බැරි වෙන එක වෙන්නේ. මොකද මේ ගැටලුව තේරුම් ගන්න එපා. ඒ නිසා ඔයාලා මේක ලියන්න. මේවා වැරද්ද දැනටම ඔබට තේරෙනවනේ. උත්තර දෙකක් තියෙන්න බෑ එකකට නේද? හරි. ඉක්මනට ලියන්න. මේ එකක්වත් හරි වැරදි කතා මොකුත් අපි කිව්වේ නෑ. මෙහෙම හදන්න පුළුවන් කියන එක විතරයි දැන් අපි සාකච්ඡා කරන්නේ. දැන් අපිට A කියලා උත්තරයක් ආවා 40යි. B කියන එකේ ආවා 64යි නේද? අපි නිකන් පැත්තක එක ලියාගමු. හරි සර්. හරි. ඉක්මන් කරන්න අනිත් අය. හරි සර්. හරි. දැන් හරි සර්. ඔය කියපු ක්‍රම දෙකම නැතුව වෙනස් ක්‍රමයකට තව හිතන්න. 3ක් ගුණ කරනවා 2කින්. ඉතලාම ගුණ කිරීම දානවා. අන්න හරි. ඔව්.
එහෙනම් අපි ඉස්සෙල්ලාම 3 2කින් ගුණ කරලා ඉමු. එතකොට එනවා 72 ඍණ 12 එහෙම්මමයි. මෙන්න මෙතන බෙදීම ලකුණක් එනවා 3 වරක් 2 6යි. ලියා ගන්න ඊළඟ පියවර. C කියලා දාලා මේකත් ලියා ගමු. 72 ඍණ 12 තාම එහෙම්මමයි. ඔයාලා යෝජනා කරේ 3 2කින් ගුණ කරමු කියලානේ. හරි ගුණ කළා අපි. හරි ඊළඟට තියෙනවා අඩු කරන්න තියෙනවා බෙදන්න තියෙනවා. ඔයාලා කියන ඕන එකක් කරන්න අම්මා. බෙදන්න. බෙදීම හරි. එහෙනම් ඊළඟ පියවරේදී මේ දෙක බෙදන්න. එතකොට එනවා 72 ඍණ 12යින් බෙදුනහම 2යි කියලා එනවා. එහෙනම් ගන්න අවසාන උත්තරේ දැන් නම් ඉතින් එක දෙයයි කරන්න තියෙන්නේ කාටද? 70යි. 70. 70යි දැනට උත්තර කීයක් ආවද? 3යි. 3 හැබැයි එහෙම උත්තර තියෙන්න බෑ. හරි? right. එක උත්තරයක් ඔව් ඉතින් බලමු අපි මොකක්ද කියලා ප්‍රශ්නේ මොකක්ද කියලා බලමුකෝ නේද? ඔන්න දැන් D කියලා. කාට හරි තව ක්‍රමයක් හිතෙනවද? අපි මෙච්චර වෙලා නොකරපු එකක් කියන්න ඕනේ හැබැයි. ඉස්සලාම බෙදීම දාලා ඉවර වෙලා ආ දෙකෙන් 3 12න් 3 බෙදලා ඉවර වෙලා ඔව් ඊට පස්සේ 72න් ඒ බෙද 72න් අඩු කරලා ඉවර වෙලා හරි හදමු හරි පුතා කිව්වා හරි එහෙනම් පළවෙනි පියවර විදියට මේ බෙදීම කරගෙන ඉමු පළවෙනි පියවර විදියට ඔය බෙදීම කරමු 72 ඍණ 12 3න් බෙදුනාම 4යි වැඩි කිරීම 2 දැන් මේ පුතා යෝජනා කරා ඊළඟ පියවර විදියට මෙන්න මේක කරපන් කියලා මොකක්ද එන්නේ එතකොට ගන්න උත්තරේ ඉක්මනට 72කින් 4ක් අඩු වුණාම 68යි නේද 68 දෙකකින් වැඩි වෙනවා. ඉතින් ඕක නම් එකම උත්තරේ හැමෝටම වෙනවා 68 දෙකකින් වැඩි වෙනවා. ගන්න උත්තරේ පුතේ. ඔන්න තවත් එක් උත්තරයක් ආවා. දැන් නිකන් පිස්සු වගේ. එකසිය 36යි. හරි. 136යි. එහෙනම් එකත් අපි දාගමුකෝ D සමානයි 136යි. සර්ව ලියා ගන්න. ලියාගන්න D කියලා දාලා එකත් ලියාගන්න. D කියලා දාලා 136 එන මේ ගැටලුව නැත්නම් මේ ක්‍රමයක් ලියා ගන්න. එක්ක මේ ක්‍රම ඔක්කොම වැරදි නැත්නම් තාම එකයි හරි. එක්ක ඔක්කොම වැරදි නැත්නම් එකයි හරි. එතකොට දැනටම තුනක් මෙතන වැරදි කියන එක ෂුවර්මයි. මොකද ඔහොම උත්තර දෙන්න බෑනේ එක එක්කෙනාට එක ඒවා එනවා. හරි. ඒ අතරේ මම අහනවා තව මොනවා හරි ක්‍රමයක් ඔයාලට යෝජනා කරන්න එහෙම තියද? ඉස්සෙල්ලාම ගුණ කිරීම දාලා ඉවර වෙලා ගුණ කිරීම දාලා දෙවෙනියට මේ අඩු කරලා තුන්වෙනියට බෙදු හරි. එහෙනම් ඒක ඊ නේද? 72 ඍණ 12 බෙදීම 3 වැඩි කිරීම 2. දැන් පුතා කිව්වේ ඉස්සෙල්ලා මොකක් කරන්න කියලාද? ගුණ කරන්න. ගුණ කරන්න කියලා කියන්නේ. මෙන්න මේක ඉස්සෙල්ලා කරන්න කියන බලමු. පොඩ්ඩක් ලියා ගන්න එපා වෙනස් උත්තරයක් එයිද කියලා බලමු. ඍණ 12 3න් බෙදුනහම 4යි වැඩි කිරීම 2. ඊට පස්සේ මොකද්ද කරන්න කිව්වේ? ගුණ කරන්න සර්. ගුණ කරන්න. ගුණ කරන්න පළවෙනි එක. හරි බෙදලා නෙමෙයි ගුණ කරන්න නේද? හරි. එතකොට අන්න හොඳට බලන් ඉන්න මේක ලියන්න යන්න එපා. දැන් ඔය ලිව්වා කියන්නේ මේ සම්පූර්ණ සංකල්පය එන්නේ නැහැ ඔළුවට. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. බෙදීම 3 3 වරක් 2 6යි. ඊට පස්සේ මොකද්ද පුතේ කරන්න කිව්වේ? ගුණ කිරීමයි කළේ. ඊට පස්සේ කියන්න අනිත් ඉක්මන් කරන්න.
කලින් හදපුවට වඩා වෙනස් උත්තරයක් ගන්නයි ඕනේ කොහොම හරි. 72කින් 12ක් අඩු කරන්න සර්. 72කින් 12ක් අඩු කරනවා. එතකොට කීයද? 60යි නේද? 60 බෙදීම 6යි. මොකක්ද උත්තරේ? හොයයි සර්. ඈ? එක 10යි 10යි. උත්තරේ 10යි. ඔන්න තව උත්තරයක් ආවා E කියලා 10. ලියා ගන්න. ඉවරද? නෑ සර් ඉක්මන ලියා ගන්න ඈ. මේ රවුන්ඩ් කරාට කමන්නේ. එතකොට පැහැදිලි වෙනවා මොකද්ද කරපු පියවර කියලා. ඉස්සෙල්ලා කරේ ಗುಣ කරා, ඊළඟට කරේ අඩු කළා. ඔහොම රවුන්ඩ් කරගත්තට කමන්නේ. ඒක වටිනවා කරගන්න පුළුවන්. හරි. දැන් ඔයාලා කියන්න මෙතන තියෙන ගැටලුව මොකක්ද කියලා. කාගේවත් උදව් ගන්න එපා. වැඩිහිටියන්ගේ උදව් ගන්න එපා. එහෙම වුණොත් ඔබ මොට්ට වෙනවා. එක උත්තරයක් විතරක් එන්න ඕනේ හරි. එතකොට අනිත් උත්තර වැරදිද? නෑ ඉතින් එහෙනම් ඔක්කොම හරිද? එකක් ඔතන හරි එතකොට අනිත් ඒවා ක්‍රමානුව වෙනස් වෙනවා. ඉතින් දැන් ඔයාලට ගැටලුව දුන්නොත් මේක හදන්න කියලා දීලා ඔයාලා හැදුවොත් මේ උත්තර දැන් ඔයාලා සර් ක්‍රමානුව වෙනස් වෙන්නේ නැද්ද? ඇමුදේ දැන් මම අහන්නේ ඔයාලට විභාගෙදි මේ වගේ ගැටලුවක් ආවොත් මේකෙන් කොයිකද හරි කොයිකද වැරදි කියලා තීරණයක් ගන්න බෑනේ. එතකොට ඔයාලා හිතන විදිහට ඔක්කොම හරිද? ඔයාලා හදපු විදිහත් කියනවා. නිකන් උත්තර දාන්නේ නැහැ. කියනවා මෙහෙම කළේ බලපිය උත්තරේ. කට උත්තරත් නැහැ. ඒක එනවා. ඒ ක්‍රමයට ගියොත් එනවා අපි බොරුවක් කළේ නැහැ. දැන් මොකද්ද මෙතන තියෙන ගැටලුව? දැන් ඉස්සර පාරවල් තිබුණානේ නේද? ඉස්සර වාහන බොහොම අඩුයි. දැන් අවුරුදු 30 40කට කලින් එහෙම ගත්තොත් බොහොම අඩු ප්‍රමාණයක් තමයි පාරේ වාහන තිබුණේ. ඉතින් ඔය කලාතුරකින් ඔය අස්ස කරත්තයක් ඔය වාහනයක් පොඩි එකක් මොකක් හරි ඉතින් ඔය ලොකොට ගාලා යන්න පුළුවන්. හරිද? එතකොට දැන් එහෙම ගිය කාලේ ඉතින් ඉඳලා හිටලා වාහනයක් යන කාලේ මම කියන දේ තේරුම් ගන්න ගැඹුරු දෙයක් කියන්නේ. මේ වාහන බොහොම අඩු කාලේ අස්ස කරත්තව ඉඳලා හිටලා තෙල් වලින් වැඩ කරන වාහනයක් එහෙම ආපු අපි හිතමු 60 ගණන් 70 ගණන් ඊටත් කලින් කියලා. ඒ කාලේ මට මතක නෑ මං හිටියේ නෑනේ. ඉතින් ඒ වගේ කාලේ පාරේ කොහෙන්ද පනින්න ඕනේ නැත්තේ? පාර පනිනකොට දාම කලාතුරකින් තමයි වාහන ගොන් කරත්තයක් අස්ස කරත්තත් නැහැ නේ ගොන් කරත්තයක් යන්නේ. ඇරලා තියලා යනවා. වාහන නැහැ කියමුකෝ ගොන් කරත්ත විතරයි තියෙන්නේ. ගොන් කරත්තත් යනවාද නිකන් 100 ගානට 100 පන්නලා බුම් ගාලා යන ඒවා තිබුණාද? නෑ. සර් පනින්නේ මැදින් යනවා. ඔව් එතකොට ඒ කාලේ මේ ඕන තැනකින් පාර පනින්න පුළුවන් නේද? වාහනේ එනවාද බැලුවොත් පනින්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේ ඊට පස්සේ එන්න වාහන වැඩි වුණා. වාහන දැන් පාරේ අපි හිතමු මේ කියන්නේ 2015ට කලින් කියලා නැත්නම් 2000 විතර වගේ කියලා ඔයාලා ඉපදිලත් නැහැ එතකොට නේද? ඒ කාලේ වාහන වැඩි වුණා. දැන් එහෙනම් දැම්ම නීතියක් හැම තැනින්ම පනින්න බෑ. කොහෙන් පනින්න කිව්වද? දකුණු පැත්තේ ඈ ඒ ගමන් කරන විදිහේ මම කියන්නේ පාර පනින එක ගැන කියන්නේ. හරියට හරි. අන්න හරි. එතකොට 2000 වගේ කාලෙදි පාර පනින්න කිව්වම හරියෙන්ද කහයිර. දැන් ඔන්න ඊට පස්සේ ඉතින් මිනිස්සු ඉතින් බොහෝ දෙනෙක් කහයිරම පනින්න ගත්තා. දැන් කහයිර මතින් තවත් වාහන වැඩි වුණා. පුදුම විදිහකට වාහන වැඩි මිනිස්සුන්ගේ ඔළුව අවුල්. ඔන්න කහයිර උඩම මිනිස්සු මැරෙන්න ගත්තා. කහයිරෙන් පනිනවා එනවා මෝටර් සයිකලයක් වදිනවා මීටර් 30 40ක් ඉස්සරහට ගිහලා මැරිලා වැටෙනවා.
ඕන්න. දැන් කහහිර මොන ඉරක් බවට හැරුණාද? සුදීර. සුදු ඉරක් කරන්න වුණා. ඒ විතරක් නෙමෙයි සමහර තැන්වල තාම කහහිර තියෙනවා. මේ මැරෙන හින්දා සුදු ඉර කළානේ. මම ඒක විහිළුවට කිව්වේ ඈ. මම හිතන්නේ එහෙමයි කියලා. හරි. එතකොට දැන් නීතියකුත් ගෙනල්ලා තියෙනවා මේ ඉරි උඩින් පැන්නේ නැතු දඩ ගහනවා කියලා. එහෙනම් දැන් ඔයාලට තේරෙනවද අර ගොන් කරත්තයක් ඉඳලා හිටලා සමහරලාට දවසටම පාරේ යන්නේ නැහැ කරත්තයක්. ඉතින් මිනිස්සු කහහිරි හොය හොය ගිහිල්ලා පනින්න ඕනේද? නෑ. ඒ කාලේ ප්‍රශ්නයක් නොතිබිච්ච හින්දා කැමති තැනකින් එහා පැත්තට යනවා මෙහා පැත්තට එනවා ඕන්නම් පාර දිගේ යනවා ඕන්නම් බුදිය ගන්නවා ගැටලු නෑ. දැන් එහෙම ගිහිල්ලා කාපට් එක උඩ බුදිය ගත්තොත් මොකද වෙන්නේ? රොටි වගේ තමයි ඇහිඳලා ගන්න වෙන්නේ. ළමයිට ඒකත් නෑ. රෝදේ වැඩි වැඩි ගිහිල්ලා. නේද? එහෙනම් දැන් තේරුම් ගන්න ප්‍රශ්නයක් ආවහම තමයි ඒකට විසඳුම දෙන්නේ. මුලදී ප්‍රශ්නය ආව කහයි රැන්දා ප්‍රශ්නය ආව මං හිතන්නේ සුදු ඉර ඊට පස්සේ වෙන්න ඇති. ඔන්න ඔය වගේ මේ මම මේ කතාවක් කිව්වේ. ඒ කාලේ ගණිතඥයින්ටත් ඔය ප්‍රශ්නය ආවා. මොකද? එකෙක් මේකේ උත්තරේ හදලා කියනවා හදපු ක්‍රමෙත් එක්ක 40යි කියලා. තව එකෙක් කියනවා නෑ 40 නෙමෙයි උත්තරේ 64යි කියලා. තව කෙනෙක් කියනවා නෑ මේ එකක්වත් නෙමෙයි මෙන්න මං හදපු ක්‍රමේ 70යි කියනවා. තව කෙනෙක් 136යි කියනවා. තව කෙනෙක් 10යි කියනවා. දැන් අපිට ප්‍රශ්නයක් එනවා මේ උත්තර වලින් හරි මොකද්ද? ඔක්කොම හරිද? ඔක්කොම හරියන්න පුළුවන්ද? එහෙනම් වාහන ගොඩක් එද්දි පාරේ හැමතැනින්ම පනින්න පුළුවන්ද? අන්න ගැටලුවට විසඳුමක් ආවා. එහෙනම් මේ ගැටලුවට ගත්ත විසඳුම තමයි ගණිතඥයෝ එකතු වෙලා මුළු ලෝකෙම හිටපු බොහොමයක් ගණිතඥයෝ එකතු වෙලා හදාගත්ත සම්මුතිය. සම්මුතිය. සම්මුතිය කියන්නේ එකගතාවය. මොකද්ද? හරියට කහයිරෙන් පනින්න ඕනේ. වෙන තැන් වලින් පනින්න එපා. ඒක නීතියක් බවට ගෙනාවා. අන්න ඒ වගේ ඒ කාලේ දැන් මේ සෑහෙන කාලයකට කලින් මේක කියන්නේ සම්මුතියක් හදාගත්ත නැත්තම් නීතියක් හැදුවා. මොකද්ද? සුළු කිරීමේ නීතිය කියලා. ආයේකෙන් පිට යන්න බෑ. දැන් අපිට නීතිය වෙනස් කරායිද කහයිරෙන් පනින්න ඕනේ අපි ගිහලා රිටක් තියලා උඩින් පයින්න. එහෙම පුළුවන්. අපි යනවා අපිට ඕන දැන්. එහෙම පුළුවන් දැන් අපිට නීති වෙනස් කරන්න බෑ. අන්න ඒ වගේ අහගන්න පුතේ ඒ කාලේ ගණිතඥයෝ හැදුවා එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ಗುಣ කිරීම විතරක් නෙමෙයි මේවට අලුතෙන් එකතු වුණා හල් නයන්න. හල් නයන්න. ඒක මම එන අවස්ථාව කියන්නම්. හල් නයන්න කියන එක එකතු වුණා. ඊට පස්සේ වරහන් එකතු වුණා. එතකොට ඔන්න ඔහොම මේ තියෙන මේ සේරටම හැදුවා පොදු නීතියක්. ඉස්සෙල්ලම කරන්න ඕනේ මේක. ඊළඟට මේක. අන්තිමට මේක කියලා හැදුවා නීතියක්. අන්නේ නීතිය හැදුවට පස්සේ අපිට බෑ ඉස්සෙල්ලා අඩු කරනවද? ඉස්සෙල්ලා බෙදනවද? ඉස්සෙල්ලා ಗುಣ කරනවද? අපිට තීරණය කරන්න බෑ. අර නීතිය අනුව තමයි තීරණය වෙන්නේ. මම මොකෝත් කියලා දුන්නේ කියපු දේ තේරුණාද? ගණිතේ නෙමෙයි කිව්වේ. ප්‍රශ්නයක් ආව මේ උත්තර සේරම හරි කියලා ඔප්පු කරලා පෙන්නුවා. එහෙනම් ප්‍රශ්නයක් ඒක. උත්තර සේරම හරියන්න බෑ. නේද? පාරේ හැමතැනින්ම පනින්න බෑ. මැරෙනවා, වැළෙනවා, අඬු කැඩෙනවා, වාහන හැප්පෙනවා, පෙරලෙනවා. නේද? මෙන්න ප්‍රශ්නයක්. දැන් උඹලා පනින්නේ මෙතනින් විතරයි. වාහන යන්න ඕනේ දකුණු පැත්තේ. මේ වගේ නීති ගොඩක් දැම්ම. දැන් ඒක ගැන විතරක් හිතන්න එපා. අන්න ඒ වගේ මේකටත් උත්තර ගොඩක් තිබුණොත් එහෙම දැන් එක්කෙනෙක් සුළු කළා එයාට වාසි වෙන උත්තරේ පෙන්නනවා. තව කෙනෙක් වෙන විදිහකට සුළු කළා කියනවා එයාට වාසි වෙන උත්තර. දැන් හිතන්නකො මේක තියෙන්නේ යම්කිසි සේවකයෝ සංඛ්‍යාවක් වැඩ කිරීම සම්බන්ධව නැත්නම් එයාගේ දෛනික පඩිය වගේ එකක් කියලා බොරුවට. නැත්නම් විදුලි මීටරේ කියලා හිතන්නකො. එතකොට ගෙදර මිනිස්සේ හදනවා විදුලි මීටරේ 10ෙන්. නෑ ඌට වාසි අඩු වුණොත් නේ. එතකොට කම්පැනි හදනවා කීයෙන්ද 136 වෙන්න. දැන් දෙන්න අරගන්නේ නැද්ද? තේරෙනවද ඔයාලට මම කියන්නේ? අපි අරන් යනවා කරුංක විකුණන්න. කරුංක විකුණන්න යන මිනිස්සයා හදනවා කොච්චරද? එතන කරුංක වල බිල හරි මොකක් කරේ නේ ඒක ඌ හදනවා 136. ගන්න මිනිස්සයා කැමතිද ලොකු ගානකට ගන්න. එයා හදනවා 10ට. ප්‍රශ්න නේ? ආන්නේ වගේ ගැටලු ඇති වෙන්න ගත්තා. ඒ නිසා ගණිතඥයෝ එකතු වෙලා පුතේ සම්මුතියක් නීතියක් හදාගත්තා. අපි අදින් පස්සේ සියලු දෙනාම එකතු වෙලා වැඩ කරන්නේ මෙන්න මේ නීතියට අනුව කියලා නීතියක් හදාගත්තා.
එතකොට දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ නීතිය ගැන. පැහැදිලිද? එතකොට මේ උත්තර වලින් හරියන්නේ එකයි. ඒ හරියන එක එන්නේ කොහොමද? අර ඉගෙන ගත්ත නීතිය අනුව. රයිට්. මෙහෙම ලියා ගන්න යටින්. ඉහත පිළිතුරු පහම නිවැරදි බව ඉහත පිළිතුරු පහම නිවැරදි බව ඔප්පු කළ හැකිය. අපි ඔප්පු කළා. අපි හදලා පෙන්න ඔප්පු කළ හැකිය. නමුත් මෙය ගණිතයේ විශාල ගැටලුවකි. ඇයි මරාගන්න ප්‍රශ්නයක්. එකෙක් කියනවා 40යි කියලා. තව එකෙක් කියනවා පිස්සු දෝයි 10යි කියලා. තව එකෙක් කියනවා 136යි කියලා. පිහින් යන ගන්න ප්‍රශ්නයක් නේ. මං කිව්වේ මුදලාලි නේද? අනිත් පාරිභෝගික නේද? ප්‍රශ්න. එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා මොකද කරේ? නීතියක් ගෙනවා. එහෙනම් ලියා ගන්න ඊළඟට යටින් මෙම ගැටලුවට පිළියමක් ලෙස සුළු කිරීමේ නීතිය හඳුන්වා දෙන ලදී. හරි මේකත් දාගන්නකො. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම, හලන යන්න, වයන්න. ඒ කියන්නේ වරහන කියන එක මම විස්තර කරන්නම් පස්සේ. මේ රවුමක් ඇතුලේ මේ ටික දාලා මෙතන ඉස්සරහින් ඊතලයක් ගහලා දාගන්න. මෙන්න මේ ටිකට නීතියක් හැදුවා. මේ ටික සඳහා. පිළිවෙලක් හැදුවා. පනින්නේ කහිරෙන් විතරයි. යන්නේ දකුණු පැත්තෙන්. වාහන යන්න ඕනේ අනිත් පැත්තෙන්. හැදුවා නීතිය. හරි. එහෙනම් ඉක්මනට මෙන්න මේක දාගන්න. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම ඊට අමතරව තව ගණිත කර්මයක් තියෙනවා හල්න යන්න. හල් එහෙම නෙමෙයි. ඒක මම විස්තර කරන්න. ඒක ගැන හිතන්න එපා. ඔයාලට නෑ ඒක. ඊළඟට වරහන්. ඔයාලට මේ හල්න යන්න නැතුව අනිත් පහ තියෙනවා. මම හල්න යන්න ගැනත් කියා දෙන්න. මේ ටිකට නීතියක් හැදුවා. දැන් ඔබට පැහැදිලි ප්‍රශ්නේ මොකක්ද? උත්තර ගොඩක් ආවා. එහෙනම් එහෙම වෙන්න බෑ. මෙතන මරා ගන්න ප්‍රශ්නයක්. ඒ නිසා සම්මුතියක් හැදුවා. අන්න සම්මුතිය හදපු මොහොතේ ඉඳන් අපිට ඕනෝනේව කරන්න බෑ. හරි සර්. හරි. දැන් ඔය හෙල්මට් නීතිය වුණත් එහෙමයි. නීතියක් දැම්මා. දඩ ගන්න වේගය දැම්මා. හෙල්මට් එක තියෙන්න ඕනේ, ලයිසන්ස් එක තියෙන්න ඕනේ කියලා නීති ටිකක් හැදුවා. නීති හැදුවට පස්සේ අපිට බෑ ඒව වෙනස් කරන්න. එතකොට අපි ඒවට අනුගත වෙන්න ඕනි. right. එහෙනම් මාතෘකාව ලියා ගන්න සුළු කිරීමේ නීති කියලා. සුළු කිරීමේ නීති. සුළු කිරීමේ නීතිය. සුළු කිරීමේ නීතිය. ලෑස්තිද ඉගෙන ගන්න? ඔව්. හරි. මම කියන්නම්කෝ අර හලන යන්න ඉදෙන අවස්ථාව මෙන්න මෙහෙමයි ඈ. ඔන්න රුපියල් 200ක් තියෙන බලා ගන්න. රුපියල් 200න් මෙන්න හලලා යන්න ආව මේ 200න් පහෙන් දෙක කාට හරි දෙනවා. 200න් පහෙන් දෙකක්. දැන් මෙතන තියෙනවා හලන යන්නේ දිලා. මේක පාවිච්චි වෙනවා ඉහළ 11 වසර 12 13 දක්වාම පාවිච්චි වෙනවා. ඒ නිසා හලන යන්න කොහෙන්ද ආවේ ඒව වැඩක් නැහැ. මෙහෙම යෙදෙනවා කියලා මතක තියාගන්න. මොකද්ද? රුපියල් 200න් පහෙන් දෙකක්. එතකොට මේ වගේ අවස්ථාවක් ආවොත් හලන යන්න වෙනුවට ඔබ කරන්නේ 200 ලියලා වැඩි කරනවා පහෙන් දෙකකින්. ඔන්න ඔච්චරයි කරන්නේ. හලන යන්න වෙනුවට මොකද්ද වෙන්නේ? ಗುಣ කිරීම. දැන් ඔයාලා අහන්න එපා, හිතන්න එපා. ඉතින් එහෙනම් හලන යන්න නැතුවම ಗುಣ කිරීම දාපන් කියලා. එහෙම බෑ නීතියක් නෙවෙයි.
හලන යන්න යෙදෙන අවස්ථා තියෙනවා. ඒ සඳහා පාවිච්චි කරන අවසාන ප්‍රතිඵලය තමයි ಗುಣ කිරීම. මම තව එකක් පෙන්නන්නම්. ඔන්න ඉඩමක් තියෙනවා. අක්කර 40ක් තියෙනවා. අක්කර 40න් 8න් එකක් දෙනවා කාටද? දුවට. එහෙනම් මේ නීතියට අනුව කියන්න මේක මම මොකද්ද කරන්න ඕනේ කියලා 40යි 8න් එකයි. 40 ගුණ කිරීම 8න් 1. හරියටම හරි. 40 ගුණ කිරීම 8න් එක. දැන් පැහැදිලිද ඔයාලට මේ හල්න යන්න යෙදෙන අවස්ථාව? ඒ කියන්නේ මේක ඔයාලට උගන්වන්න කියලා නෑ. හල්න යන්න කියන ගණිත කර්මයකුත් යෙදෙනවා ඉදිරියේදී කියලා මතක තියාගන්න. පැහැදිලිද? ඒව ඕනවට වැඩි හිතන්න යන්න එපා. දැන් සමහරව ඉතින් ඒව කොහොමද කරන්නේ? ඉතින් මම කිව්වනේ. එහෙම එකක් යෙදෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල්. මොකද්ද රුපියල් 200ක් හම්බ වෙනවා කාට හරි. එතකොට ඒකෙන් පහෙන් දෙකක් ඉල්ලනවා වෙන එකක්. මම දැක්කත් ඔය ඇහිඳිනවා මට දීපිය පහෙන් දෙකක්. අන්න එහෙනම් මොකද කරන්නේ? 200 පහෙන් දෙකකින් බෙදෙනවා. ඒක වෙන කියන්නේ වැඩි වෙනවා. එතකොට වෙන්නේ පහෙන් 200 බෙදනවා 40යි නේද? 40 ඒවා දෙක රුපියල් 80ක් අරුවට දෙනවා. අන්න ඒ වගේ සුළු කරගන්න පුළුවන්. එතකොට මෙතන 48න් එකකින් වැඩි කරනවා කියන්නේ 48න් බෙදුනම 5යි. එතකොට එන්නේ 5යි. අක්කර 5යි එන්නේ දුවට එතකොට. අන්න ඒ වගේ ක්‍රමයක් තියෙනවා. right. මේක විශේෂ දෙයක් ඉන්න අනිත් සියල්ල ඔයාලා දන්නවනේ වරහන ගැන මහ ලොකු දෙයක් නැහැ. මේක නිකන් දාගන්නකො හල්න යන්න යෙදෙන අවස්ථා කියලා. මේක තමයි හල්න යන්න. යෙදෙන අවස්ථා. මේ වැඩිපුර දෙයක් කිව්වේ. දැන් මේ උඩ ලියලා තියෙන්නේ හල්න යන්න යෙදෙන අවස්ථා. කැමතිනම් ලියා ගන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ වැඩිපුර දෙයක්. හල්න යන්න යෙදෙන අවස්ථා. උදාහරණ දෙකක් තියෙනවා. වැඩි හිතන්න එපා දැන් මේ. ඒ ඔයාගේ සිග්නල් නැහැ. හල්න යන්න යෙදෙන අවස්ථා කියලා ලියලා පහෙන් දෙක වැඩි කිරීම 200 ඒ කියන්නේ පහ. ඉතින් මට කරන්න දෙයක් නැහැ පුතේ. හල්න යන්න යෙදෙන අවස්ථා කියලා කිව්වේ. ඊට පස්සේ වීඩියෝ එකවත් බලන්න. ඉතින් නැවත නැවත කියන්න බෑ. වෙලා යනවනේ අමාරුයි පාඩම. එහෙම. අක්කර 40න් 8න් එකක් දුවට දෙනවා. එතකොට 40 වැඩි කිරීම 8න් එක කියලා එන්නේ. right. දැන් මේක මේ වැඩිපුර දෙයක් කියා දුන්නේ. දැන් තමයි අපි සුළු කිරීමේ නීතියට යන්නේ. ඒක වෙනම තියාගන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. වැඩිපුර දෙයක් කිව්වේ. right. මෙන්න බලා ගන්න. මේක තමයි නීතිය. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේක. වලට කලින් තියෙනවා වරහන් සුළු කරන්න. මේක තමයි පළවෙනි. සර් පාඩම ඇහෙන්නේ නැහනේ. අනිත් අයටත් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. ඉතින් එතකොට මගේද ප්‍රශ්නේ පුතේ? ඇහෙනවා. නෑ මම දන්නවා ඇහෙනවා කියලා. මොකද මම මේ SLT ලයින් එකෙන් කරන්නේ. ඉතින් ඔය කතාව කියන්න එපා. ඒක ඇහෙන්නේ නැති එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි පුතේ. ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක්. ඒකට මම මොකද කරන්නේ? හරි. ඒකට තියෙන විසඳුම තමයි පාඩම දැම්මම YouTube වලවත් බලන්න. නැත්තම් කාලේ නාස්ති වෙනවා අනිත් අයගේ. හරි. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. විතර ගැටලුවක් නෙමෙයි. වීඩියෝ ඕෆ් කරගන්න. වීඩියෝ ඕෆ් කරගත්තොත් ටිකක් ඔයාලට ඇහෙන්න පුළුවන්. නැත්තම් සිග්නල් තියෙන තැනක් හොයාගන්න හොඳට. හරි. වරහන් සුළු කරන්න. මේක තමයි අංක 1. අංක 1 වරහන් සුළු කරන්න. ලියා ගන්න. ඉස්සෙල්ලාම කරන්න ඕනේ වරහන්. කතා කරන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා වරහන්. තිබුණොත් ගොඩක් සුළු කිරීම තිබුණොත් ඉස්සෙල්ලා කරන්න ඕනේ අනිවාර්යෙන් වරහන. වරහන් සුළු කරන්න. දෙවෙනි එක අංක 2 ඔන්න හල්න යන්න යෙදෙනවා. හල්න යන්න. කියන්නේ ඇත්තරම ಗುಣ කිරීමක් නේද? ಗುಣ කිරීම. ඒක සුළු කිරීම කිව්වත් කවන්නේ නැහැ. ಗುಣ කිරීම කරන්න. අර තියෙන්නේ දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න. මොකද එහෙමනේ තියෙන්නේ. පාරේ වාහන නැත්තම් ඉක්මනට මාරු වෙන්න. අන්න ඒ වගේ ඉස්සෙල්ලා බලන්න ඕනේ හදන ගැටලුවේ වරහන් කොහේ හරි තියෙනවා නම් වෙන මොකුත් කරන්න බෑ. වරහන සුළු කරලා ඉන්න ඕනේ. ඒව කරන විදිහ අපි සාකච්ඡා කරමු. ඊළඟට බලන්න ඕනේ හල්න යන්නක් එදිලා තියෙන. අන්න ඒක ඊළඟට කරන්න ඕනේ. හරි? right.
දෙවෙනි එක හලන යන්න මේ තියෙන 66 99 හරි මොකක් හරි මන් දන්නේ නැහැ ඔයාලා කියන එක මේකට. සුළු කිරීම එහෙම නැත්නම් ಗುಣ කිරීම මේක මම සුළු කිරීම කියලාත් ලියනවා දෙකෙන් ඕන එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. සුළු කිරීම. වලට උදාහරණ තමයි අර කිව්වේ අක්කර 40න් නැත්නම් රුපියල් 500න් නේද? මාස 20න් නේද? දින 40න් කොච්චරක්ද කියලා යෙදෙන අවස්ථා. අවුරුද්දෙන් එහෙම එන්න පුළුවන්. භාගයක් විදිහට තමයි එන්නේ මේ එන්නේ දෙන්නේ අනිත් එක භාගයක් වෙන අවස්ථාවල තමයි. right. තුන්වෙනි එක. දැන් මේවා වෙනස් කරන්න බෑ. දැන් මෙහි කොහෙවත් තිබුණාද එකතු කරන්න අඩු කරන්න කියලා නෑ නෙත්තා. නෑ. එකතු කිරීම බෑ. ඒවා අන්තිමට කරන්න ඕනේ. මේ හදපු නීතියක් මම නෙමෙයි. ඔබට දැන් වෙනස් කරන්න බෑ. මට වෙනස් කරන්නත් බෑ. ඉස්සෙල්ලා කරන්න ඕනේ වරහන් තියනවනම් ඊළඟට ඒක තියනවනම් කරා නැත්නම් ඊළඟට යන්න ඕනේ හල්ලා යන්න. ඔන්න ඊළඟට තමයි ඔහොම ගිහිල්ලා අවසානෙට තමයි එකතු කිරීම අඩු කිරීම ඔබට කරන්න වෙන්නේ. right. තුන්වෙනි අවස්ථාව. අංක 3. මෙන්න මේ දෙකම කරන්න පුළුවන්. මොකද්ද? ಗುಣ කිරීම සහ බෙදීම. එකවර. මේක තේරුම් ගන්න පුළුවන් මම පැහැදිලි කරන්නම්. දැන් මේකෙන් පස්සේ මෙයා එයාගෙන් පස්සේ එක්ක වැඩි කරන්න පුළුවන් එක්ක බෙදන්න පුළුවන්. හැබැයි කොහොමද ඒක කරන්නේ? වමේ සිට දකුණට. ඒකට නීතියක් දැම්මා. වමේ සිට දකුණට. බය වෙන්න එපා. ඔයාලට හොඳටම මේවා මම තේරුම් කරනවා. ඔබ ලියා ගන්න තුන්වෙනි එක. ಗುಣ කිරීම සහ බෙදීම එකවර කරන්න පුළුවන්. හැබැයි වමේ සිට දකුණට. ඒක වරහන් ඇතුලේ දාගන්න. වමේ සිට දකුණට කියලා. තාම මේවා එච්චර තේරෙන්නේ නැහැ. හිතන්න එපා. මම කියලා දෙනවනේ. දැන්ට ලියා ගන්න. වමේ සිට දකුණට. වමේ සිට දකුණට. එතකොට ඒක තුන්වෙනි අවස්ථාව. මම කියන්නම් මේ වමේ සිට දකුණට කියන එක ඔන්න දැන් තේරුම් ගන්න. මොකද්ද දන්නවද? මෙහෙම තිබුණොත් දැන් 8 වැඩි කිරීම 4 බෙදීම 2 කියලා තිබුණා. දැන් ඔච්චරයි තියෙන්නේ. එකතු කිරීම අඩු කිරීම නෑ. හොඳට බලා ගන්න මම මේ කියන එක හරි වැදගත්. 8 වැඩි කිරීම නැත්නම් ಗುಣ කිරීම 4 බෙදීම 2 කියලා තිබුණොත් දැන් ಗುಣ කිරීමයි බෙදීමයි දෙකම තියෙනවා කියලා පේනව නේද? ඔව්. නමුත් දෙකක් එකපාර කරන්න බෑනේ තිබුණාට. හරිද? ඒ වෙලාවේදී වමේ සිට දකුණට. එහෙනම් වම් පැත්තේ තියෙන්නේ මොකද්ද? ඔයාගේ වම් අත පැත්තේ තියෙන්නේ වැඩි කිරීමද බෙදීමද? හොඳට බලලා කියන්න. වැඩි කිරීම. වැඩි කිරීම. එහෙනම් මේ වගේ ගානකදී ඉස්සෙල්ලා කරන්නේ 8 4න් වැඩි කරනවා 32යි කියන. ඒක බෙදනවා 2. එහෙනම් දැන් ඉතින් බෙදීම විතරයිනේ 32 දෙකෙන් බෙදනවා උත්තරේ එනවා කියයි කියලාද 16යි කියන. තේරුම් ගත්තද? ඔන්න එකක්. ඊළඟට අපි හිතමු මේක අනිත් පැත්තට තිබුණා කියලා. මම ඒක මෙතන හදන්නම්. ඔන්න බලා ගන්න. 8 බෙදීම 4 වැඩි කිරීම 2 කියලා තිබුණා. මේකෙත් තියෙන්නේ බෙදීමයි ಗುಣ කිරීමයි විතරයි. හැබැයි අන්න ඒ වගේ එකම ලකුණ නැත්නම් ඒ දෙකම තියෙන වෙලාව එකම ලකුණ නෙමෙයි. ಗುಣ කිරීම බෙදීම නිකන් සහෝදරයෝ දෙන්නෙක් වගේ. හැබැයි සහෝදරයෝ දෙන්නේ ඉස්සෙල්ලා ආපු කෙනාට තමයි ඉස්සෙල්ලාම ප්ලේන්ටිය හම්බෙන්නේ. ඒ වගේ දෙයක්. තේරුම් ගත්තද? දෙන්නටම එක විදියට සලකනවා. හැබැයි ඉස්සර වෙන කෙනාට ඉස්සෙල්ලා සලකනවා. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. දැන් මේක ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකද්ද? දකුණු පැත්තේ තියෙන. නෑ. කොයි මේ දකුණක් ගැන කියලා නේ. වමේ සිට දකුණට. 8 බෙදනවා 4ෙන්. හරියට හරි. මේක ඉස්සෙල්ලාම කරන්න ඕනේ 8 4ෙන් බෙදන්න ඕනේ. මේකේ 8 4ෙන් වැඩි කර. හේතුව මොකද මේ වමේ මේ දෙකෙන් වම් පැත්තේ තියෙන එක ඉස්සෙල්ලා කරන්න ඕනේ. නීතියනේ. ඇයි කියලා මගෙන් අහන්නේ මම දන්නෙත් නෑ. ප්‍රශ්නේ හින්දා නීතියක් දැන් නීතියට පිටින් යන්න බෑ කාටවත්. මොකද මේ බලන්නකො මේකෙත් උත්තර දෙකක් එනවා නැත්තම්. දැන් මේක 8 4ෙන් වැඩි කරලා බෙදුවොත් දෙකෙන් එන්නේ 16.
දැන් 4 දෙකින් බෙදුවොත් 2යි එතකොට 8 වරක් 2 එතන 16 වෙනවා. කොහොම හැදුවත් ප්‍රශ්නයක් නැහැ. සමහර ගැටලු වලදී වෙනස් වෙනවා. මේක වෙනස් වුන්නේ නැහැ. සමහර වෙනස් වෙන ඒවා තියෙනවා. ඒකයි නීතිය තවදුරටත් ගෙනිච්චේ. එහෙනම් මේ වගේ එක ඔයා කරන්න ඕනේ මොකද්ද? 8 බෙදනවා 4ෙන්. දැන් කියන්නේ 8 4ෙන් බෙදුවාම කීයද? 4යි. 4යි. 8 4ෙන් බෙදුවාම 4යි. ළඟදී ඉඳන්. 2යි. ඒක වැඩි වෙනවා 2කින්. උත්තරේ කීයද? 4යි. 4යි. දැන් පේනවද මේක වෙනස? වෙනසක් තියෙනවා කියලා පේනව නේද? එහෙනම් ඔය විදිහට තමයි වමේ සිට දකුණට කියන කතාව. හරි මම මේව නැවත කතා කරනවා බය වෙන්න එපා. ඔයගොල්ලන්ට පාඩම කියලා දෙනවනේ තාම ගණන් හැදුවේ නැහැ. ගණන් වලදී මේව වරදිනවා, පැටලෙනවා, උත්තර වෙනත් වෙනවා. ඒකට කමන්නේ. එහෙමයි මේක ඉගෙන ගන්න තියෙන්නේ. ඔය ඔයාලගේ මහලොකෝ අයියලා කළත් එහෙම අමාරුවෙන් ඉගෙන ගත්තා. එයාලටත් ඔක වුණා මුලදී. දැන් ඉතින් කියා දුන්නට ඔයාලට එන්න යොසල ඉන්න ඔයාලට ඊට වඩා පුළුවන් වෙනවා. රයිට්. ඔන්න වරහන් සුළු කරන්න, දෙවෙනියට හල්න යන්න සුළු කරන්න, තුන්වෙනියට ගුණ කිරීම සමග බෙදීම එකවර කරන්න පුළුවන්. මේ එකවර කළේ නේ. හැබැයි වම් පැත්තේ තියෙන එක ඉස්සෙල්ලා කළා. මෙයා කළා ඉස්සෙල්ලා මේක මෙයා කළා. වම් පැත්තේ තියෙන මෙයා හින්. රයිට්. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද ඊළඟට? තව ඉතුරු වෙලා තියෙන්නේ මොනවද සුළු කිරීම වලින්? සුළු කිරීමට ගන්න ගණිත කර්ම වලින්. එකතු කිරීම අන්න හරි. ඒකත් මෙහෙමයි ලියා ගන්න. එකතු කිරීම සහ අඩු කිරීම ඒකත් එකවර අර කෑල්ල වෙනව මොකද්ද? වමේ සිට දකුණට අරගම ලියා ගන්න. වමේ සිට දකුණට අර ටිකමයි එකතු කිරීම අඩු කිරීම එන්නේ එකවර කරන්න පුළුවන්. එකවර කරාට එකවර කිව්වට දෙකම එකපාර කරන්න බෑනේ. එතෙන්දි තෝරගන්නවා වම් පැත්තේ තියෙන්නේ මොකද්ද කියලා. මේ දෙන්නට විශේෂ සැලකිල්ලක් නැහැ. ඒ හින්දා වම් පැත්තේ තියෙන එක පටන් ගන්න. වම් පැත්තේ දාන තිබුණොත් එකතු කරන්න තිබුණොත් ඉස්සෙල්ලා එකතු කරනවා. වම් පැත්තේ ඉස්සෙල්ලාම අඩු කරන්න තිබුණොත් අඩු කරනවා. දෙන්නටම එක සැලකිල්ල. එහෙමයි මේ කියන්නේ. දැන් ඔන්න ගණිත කර්ම 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. හැබැයි පියවර 4ෙන් දාලා තියෙන්නේ 6යි. එතකොට වමේ සිට දකුණට එන්නේ මොනවටද? ගුණ කිරීම බෙදීමටත් එකතු කිරීම අඩු කිරීමටත් වමේ තියෙන එක තමයි ඉස්සෙල්ලා කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මේවා කිව්වට තේරෙන්නේ නැහැ. ගැටලු හදද්දි තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරි මම එකක් පෙන්නන්නම්. 9 ඍණ 2 ධන 3. මේකේ මට කියන්නේ ඉස්සෙල්ලා කරන්න ඕනේ හරිනම් මේකේ උත්තර වෙනස් වෙන්නේ නැහැ කොහොම කළත්. ඉස්සෙල්ලා කරන්න ඕනේ එකතු කිරීමද අඩු කිරීමද කියලා හොඳට හිතලා කියන්න. අඩු කිරීම. අඩු කිරීම. ඇයි ඒ? වමේ සිට දකුණට වම් පැත්තේ තියෙන එක ඉස්සෙල්ලා කරන්න ඕනේ නිසා. හරි මම තව එකක් දෙනවා. දැන් මෙහෙම කිව්වට තව ඉස්සරහට කතා කරන්නේ මේ කියන්නේ මේක පැටලෙනවා, වරදිනවා. ඒක කමන්නේ. හරි. ඔන්න මම තව එකක් ලියනවා. හොඳට බලා ගන්න. 10 එකතු කිරීම 4 අඩු කිරීම 2 වැඩි කිරීම 3. මේකේ මම ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? හොඳට හිතලා කියන්න. ගුණ කිරීම. ගුණ කිරීම හොඳට හිතන්න මේ නීති මේ. එකතු කිරීම. ගුණ කිරීම. ඉතින් උත්තර දෙකක් කියනවා. එකතු කිරීම කියනවා, ගුණ කිරීම කියනවා. අඩු කිරීම කියන අයත් ඉන්නවද කවුරුවත්? ගුණ කිරීම අහගන්න මේ පියවර පිළිවෙලට යන්න වරහන් තියද? නැහැ. හල්න යන්න තියද? නැහැ. ගුණ කිරීම බෙදීම තියද? නකුල තියෙනවා. කොහෙද ගුණ තියෙන්නේ? කිරීම. ගුණ කිරීම. හල්න යන්න නැහැ බොරු කියන්න එපා. ගුණ කිරීම. ගුණ කිරීම තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම ඉස්සෙල්ලා කරන්න ඕනේ ගුණ කිරීම. මම පටලවලා දුන්නේ හේතුව නීති හරියටම යන්න ඕනේ. ඔයාට පුළුවන් දෙකපාරට දැන් 7 වසරේ ඉඳලා සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්. එහෙම බෑ. 7න් 8ට යන්න ඕනේ. 7න් 9ට ගිය හැකි දෙකපාරට. ඔයාලා නම් කැමති වෙයි. යන්න බෑ. ගෙදර හරි ඉන්න ඕනේ අවුරුද්ද. දැන් මේ අවුරුද්දම හිටි. මම උකට 6 හිටියේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ ගණිත කර්ම තුනෙන් ගුණ කිරීම. ඊට පස්සේ මොකක්ද? එකතු කිරීම. එකතු කිරීම. අන්තිමට තමයි කරන්නේ මොකද්ද?
අඩු කිරීම. අඩු කිරීම. ඒ අපි කතා කරමු මේ පැහැදිලිනේ පිළිවෙල. රයිට්. ඕක මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා. මම මේක දැන් මකන බය වෙන්න එපා. දැන් කිසි දෙයක් කතා කළේ නෑ වගේ ඉන්න එච්චරයි. නීතියක් තිබුණා. නීතියක් හදාගත්තා. ඒ නීතිය ගැන තමයි කිව්වේ. දැන් මොකුත් කිව්වේ නෑ. බය වෙන්න එපා. මෙන්න මේක තමයි නීතිය කියන කෙටි ක්‍රමය. පේනවද? කියවන්න පුළුවන්ද කාට හරි? ඔව්. දාන්නම්කෝ. දැන්වත් කියවන්න පුළුවන්. වරහන් හරි. හරි. ගුණ කිරීම හරි. බෙදීම හරි. එකතු කිරීම ධන ඔව්. අඩු කිරීම. ධන ඍණ ඔව් ධන ඍණ කියලා දැම්මේ මේක කියවන්න ලේසි වෙන්න වචනයක් හදාගන්න එහෙම දැම්මේ පුතේ. මෙන්න මෙහෙමයි වචනේ. හොඳට බලා ගන්න. මේක කියවනවා සමහර අය වංගු බෙදරි කියලා. මොකද්ද කියවන්නේ? වංගු බෙදරි කියලා මතක තියාගන්න. වා කියන්නේ වරහන්, කියන්නේ ගුණ කිරීම, ඊළඟ කියන්නේ එතන ගෝ කියන්නේ ගුණ කිරීම, බේ කියන්නේ බෙදීම, ද කියන්නේ ධන නැත්තම් එකතු කිරීම, දී කියන්නේ ඉතින් මේ අකුරු ගැලපෙන්නේ අඩු කිරීම. වංගු බෙදරි. සමහර අය මෙහෙමත් මතක තියාගන්නවා. වා බේ ගුදරි. කොහොමත් මතක තියාගන්න. දැන් ඔයාලට මේක ඉංග්‍රීසියෙන් කියන්නේ බෝඩ් මෑස් කියලා. අපි ඉතින් සුද්ධ නෙමෙයි නේද? අපි සිංහලෙන් ඉගෙන ගමු. එතකොට ඔයාට තියෙන සරලම දේ එක්ක මේක මතක තියාගන්න, එක්ක මේක මතක තියාගන්න. එතනින් ඔය සුළු කිරීමේ නීතියම තියෙනවා. මෙන්න මේවද තමයි එකපාර කරන්නේ. මොකද්ද? මේ ಗುಣ කිරීම බෙදීම තියෙනවනේ. ඒ දෙක එකපාර වමේ සිට දකුණට. මේ දෙක එකපාර වමේ සිට දකුණට. මේ දෙක එකපාර වමේ සිට දකුණට. මේ දෙක එකපාර වමේ සිට දකුණට. ඔච්චරයි තියෙන්නේ. හරි. එහෙනම් මේ මොකද්ද ලියලා තියෙන්නේ? වරහන් නෑ අපි මේ කෙටි නම කියමු. කෙටි නම. වංගු බෙදර වංගු බෙදරි. මේක බෙදරි වංගු බෙදරි මේක වංගු බෙදරි. මේක වරහන් නෑ මං අහන්නේ මේ වචනයක් විදිහට මේක තනි වචනේ මතක තියාගන්න ඕනේ. ගුරද්දි වම්බේ ගුදරි. මේ එකක් තමයි වංගු බෙදරි. කොහොම මතක තියාගන්න. අනික තමයි එකෙන් වෙන එකක් වම්බේ ගුදරි. මේ වචනයක් නෙමෙයි, මේක කිසි තේරුවක් නැහැ. මතක තියාගන්න එපා. එක්ක වංගු බෙදරි කියලා මතක තියාගන්න, නැත්නම් වම්බේ ගුදරි කියලා මතක තියාගන්න. ඒකේ වචනේ කිසි තේරුමක් නැහැ. පැහැදිලිද කියන එක? එතකොට වරහන හල්න යන්න බෙදීම ගුණ කිරීම එකපාර, ධන ඍණ නැත්නම් එකතු කිරීම අඩු කිරීම එකපාර. එච්චරයි. මේකෙත් එහෙමයි. වරහන හල්න යන්න ගුණ කිරීම බෙදීම එකපාර, ධන ඍණ නැත්නම් එකතු කිරීම අඩු කිරීම එකපාර. දැන් කියන්න බලන්න මේක මොකක්ද එහෙනම්? වංගු බෙදරි. ඊළඟ එක වම්බේ ගුදරි. හරි. ඔය දෙකෙන් එකක් ඔබ මතක තියාගන්න. එච්චරයි තියෙන්නේ. අනිත් අයට තේරුණාද මං කියපු එක? ඔයාලා නෙමෙයි, ලොකු අයියලා කළත් මේ දෙකෙන් එකක් තමයි මතක තියාගන්න. එක්ක ඉංග්‍රීසි විදියට බෝඩ් මෑස් කියලා ඒක අමාරුයි කියා දෙන්න. ඔයාලන්ට වචනෙත් දෙන්න බෑ. ඒක ඕනේ නැහැ. මේ දෙකෙන් එකක් තමයි මතක තියාගන්න. මමත් මතක තියාගන්න එක්ක මේක එක්ක මේක. ඔය දෙකම මට මතකයි. වංගු බෙදරි කියලාත් මතකයි, වම්බේ ගුදරි කියලාත් මතකයි. කිසි තේරුමක් නැහැ. ඒ වචනේ තේරුමක් නැහැ. නේ? දැන් දෛනික ඔකතර. මොකක්ද දෛනික ඔකතර කියන්නේ? දේ දුන්නේ වර්ණ ටික. දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි, රතු. දෛනික ඔකතර. නැත්තම් රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉර දකි අනිත් පැත්තට. මම මතක තියාගන්න දෛනික ඔකතර. ඒ වගේ වංගු බෙදරි කිව්වත් හරි, වම්බේ ගුදරි කිව්වත් හරි. හැබැයි මතක තියාගන්න ಗುಣ කිරීම බෙදීම දෙකම එකපාර ඉස්සෙල්ලා වමේ එක කරන්න.
එකපාරක ඉවර කරන්න බෑ. එකපාරකින් අදහස් කරන්නේ දෙන්නටම එකම සැලකිල්ල ඉස්සෙල්ලා එන එක්කෙනාට දීලා දානවා. ඒ වගේ. දැන් ඔයාගේ එක සමාන යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඉල්ලනවා පොතක් මොකක් හරි. ඉස්සෙල්ලා එන එක්කෙනාට මේක දෙන්න වෙන්නේ. ඊළඟ කෙනාට ඉතින් කියනවා අනේ අරයට දුන්නනේ කියලා. එක සමාන මට්ටමින් ආශ්‍රය කරන තරහ එකෙක් එහෙම ඇවිල්ලා ඉල්ලුවොත් උට කොහොමද දෙන්නේ? ඒ වගේ ಗುಣ කිරීම බෙදීම ಗುಣ කිරීම එහෙම ප්‍රශ්නයක් නැහැ. දෙකම එකපාර ධන ඍණ නැත්නම් එකතු කිරීම අඩු කිරීමත් එකපාර. එහෙනම් මේ දෙක ලියා ගන්න මේ දෙකෙන් කැමති එකක් හෝ දෙකම ඔබ මතක තියාගන්න. ඉතින් මේ ඔක්කොම සුළු කිරීමේ නීතියම මේ වචන දෙකේ තියෙනවා. දැන් මේ ඕකත් ලියා ගන්න ඕනද? ලියා ගන්න. ඒ වගුව වගුව එක්ක මේ අතට ලියා ගන්න. දැන් ඔයා කැමති විදිහකට පුතේ. කැමති නම් මේකත් ලියලා මේකත් ලියලා මේක මේ දෙක ලියා ගන්න. නැත්නම් මෙහෙම ලියලා යටින් වරහන ගුණ හලන යන්න වෙදී ඕන විදිහකට. ඔයා සුදුසු විදිහකට මෙන්න මේ දෙකයි මතක තියාගන්න ඕන. ඔක අනිවාර්යෙන් ගැටලු හදද්දි මතක තියෙන්න ඕන. වගුව ලියන්න පුළුවන් නම් හොඳයි. වගුවේ තියෙන්නේ මේ වචන දෙක දෙපැත්තට මේ යට අතට ලියලා තියෙන මේ වචන දෙක. වචනේ තේරුමක් නැහැ. දැන් දෛනික කොකතර කිව්වට තේරුමක් තියෙන්නේ. අනිත් වචන වල තේරුමක් නැහැ. මම මේ කියන ඒවාත් තේරුමක් නැහැ. නිකන් ඔයගොල්ලෝ තේරුමක් හිතා ගන්න. දැන් ඕගොල්ලෝ කිව්වට තේරුමක් තියෙන්නේ ඕගොල්ලෝ. ඒතකොට ඔයාලා හිතා ගන්නවා අපි ගැන කියන්නේ කියලා. අන්න එහෙමයි වෙලා තියෙන්නේ. දැන් ලියන්නේ කියන ගමන් ලියා ගන්න. ඒතකොට මතක ඉන්නවා වංගු බෙදරි වම්බේ කුදරි. නැත්නම් එකක් මතක තියාගත්තාම ඇති. දෙකම පුළුවන් නම් ඒත් හොඳයි. වංගු බෙදරි වම්බේ කුදරි. ඕන එක. එකක් මතක තියාගන්න. දැන් මතකද මොකක් හරි? ඔව්. මකන්නද එහෙනම්? එපා. වම්බේ කුදරි. සර් මාරු කරලා ලියුවට කවන්නේ නැද්ද? කමන්නේ. හැබැයි මේ මාරු කරන්න පුළුවන් මේ මෙතන විතරක් මාරු කරනවා නැත්නම් තේරුමක් එන්නේ නැහැ. දැන් ධන ඍණ කියන එකත් උනා රිද්ද කියලා මාරු කරන්න. එහෙම කමන්නේ. ඔයා කැමති විදිහට මතක තියාගන්න. මේක දරි කිව්වත් හරි රිද කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒව මුලට එහෙම මේ දෙක මුලට එහෙම බෑ. ඒ දෙක අගට එහෙම බෑ. ඒක නීතියක්. මම හදපු එකක් නෙමෙයි. ඉවර නම් මකමු. ඉවරයි සර්. නෑ සර් චුට්ටක් තියෙනවා. ඉක්මන් කරන්න. ඉවරයි සර්. හරි. හරි සර්. ඔය වචන දෙකෙන් එකක් මතක තියාගන්න ඒ හොඳටම ඇති. මේ ලිව්වේ කලින් හදපු ගැටලුව. කලින් උත්තර 5ක් ආපු ගැටලුව ලිව්වේ. ඔබට මතකයි සුළු කිරීමේ නීතිය මොකද්ද? වංගු බෙදරි නැත්නම් වම්බේ කුදරි. එහෙනම් වරහන් තියද මේකේ හොඳට බලන්න. නෑ වරහන් නෑ. හල්ලා යන්න තියද කොහේ හරි? ඕ තියෙනවා පෙන්නන්නකො. මේ ಗುಣ කිරීම නෙමෙයි හල්ලා යන්න කියන්නේ. දැන් පටලව ගන්න එපා. හල්ලා යන්නෙන් ආපු එකක් ಗುಣ කරනවා කියලා කිව්වේ. වෙන ක්‍රමයක් නැතිද? නැතු ಗುಣ කිරීම හල්ලා යන්න නෙමෙයි. හල්ලා යන්න ಗುಣ කරනවා. වරද්ද ගන්න එපා. එහෙනම් හල්ලා යන්නක් ඕනේ නෑනේ. ඒවා එන්නේ භාගත් එක්ක ආම. හරිද? ඔන්න වරහන් නැහැ, හල්ලා යන්න නැහැ. ಗುಣ කිරීමක් කොහේ හරි තියද? ಗುಣ කිරීම බෙදීම තියද? ಗುಣ කිරීම බෙදීම. ඔව්. තියෙනවා. මොකද්ද? ಗುಣ කිරීමක් තියෙනවා, බෙදීමක් තියෙනවා. එහෙනම් මේ දෙකෙන් එකක් තමයි කරන්න ඕනේ ඉස්සෙල්ලා. හැබැයි කොයි එකද කරන්න ඕනේ? ගුණ මෙතන ගැන නෙමෙයි හිතන්න ඕනේ. මේ දෙකම එකපාර කළ හැකියි. කියනවා. ඉස්සෙල්ලා කරන්න ඕනේ මේකෙන් දෙකම කරන්න බෑනේ. කරන්න පුළුවන් කිව්වට. බෙදන්නද ಗುಣ කරන්නේ, ಗುಣ කළාද බෙදන්නේ?
එතෙන්දි මතක තියාගන්න නීතිය වමේ සිට දකුණට වම් පැත්තේ තියෙන එතකොට ಗುಣ කිරීමද බෙදීම බෙදීම එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේක තමයි ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනි ඊළඟට මොකක්ද එහෙනම් කරන්න ඕනි ಗುಣ කර හරියටම හරි ඒකම එයාගේ සහෝදරයා ಗುಣ කිරීම කරන්න. දෙවෙනියට කරන්න එහෙනම් තුන්වෙනියට කරන්න වෙන්නේ මොකක්ද අඩු කිරීම අඩු කිරීම කිරීම රයිට් එහෙනම් මේ විදියට ගාන ලියලා 1 2 3 කියලා දාගන්න හා සර් දාගෙන ඉවර වෙලා දැන් හදන්න උත්තරේ දැන් කාටවත් වෙනස් වෙන්න බෑ තනි උත්තරය එන්න පුළුවන් ඒක තියෙනවා අර පහෙන් එකක තියෙනවා හදන්න ඉක්මනට තිලින කියන එක මට ඇහෙන්නේ නෑ උත්තරේ හදන්නකො හදලා ගන්නකො මෙතන තියෙනවා මේ උත්තරේ ඒක ගන්න අපි අවසානයේ අහමු මොකක්ද උත්තරේ කියලා දැම්ම දාන්න කියන්න එපා උත්තරේ මේ නීතිය ඉස්සෙල්ලා අනිවාර්යෙන් මේක ඊළඟට අනිවාර්යෙන්ම මේක අවසානයේ මේක එච්චරයි නීතිය හදලා ඉවරද නෑ සර් ඉක්මන් කරන්න ඕනේ පුතේ වේගය ඕනේ වේගය අතිශය වැදගත් ගෑල්ලම යෝගී අතක ඉඳලා හරියන්නේ නැහැ පට පට ගාලා වැඩේ යන්න ඕනේ ඉවරයි සර් අන්න එහෙම රයිට් අනිත් අය ඉවරද රයිට් දැන් කියන්න ආපු උත්තරේ වෙනස් වෙන්න බෑ දැන් නම් 40 40 70 ඔය ඉතින් ආයෙ උත්තර ඔක්කොම ඇවිල්ලා එහෙම වෙන්න බෑ බලමු මොකක්ද උත්තරේ කියලා බලමු ඔන්න බලා ගන්න හදන විදිය දැන් උත්තර තියෙන්නේ එකයි මේකේ දැන් උත්තර ඉතුරු හතරම වැරදි ඉස්සෙල්ලා කරන්න ඕනේ මෙන්න මේ බෙදීම එහෙනම් මෙන්න මේවා එහෙම්මම ලියන හොඳට බලා ගන්න දැන් ඔයාලගේ උත්තරේ දිහා බලා හිටියොත් මම කියා දෙන එක තේරෙන්නේ නැහැ ඔයාලගේ පොත වහලා දාලා මයික් එක මියුට් කරගන්න මට ඔයා කියන එක පැහැදිලි නෑ පුතේ මයික් එක මියුට් කරගන්නකො මෙහෙ බලන්නකො හරි ඔන්න 72 ලියනවා ඍණ ලකුණ දාලා 12ක් ලියනවා නෑ 12 ලියන්න ඍණ ලකුණ දානවා 12 ලියන්න ඕනේ නෑ තිලින පුතේ ඔයා කියන එක පැහැදිලි නෑ ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් තියෙන ඒ කියන එක කැඩි එන්නේ මොකද්ද කියන්නේ කියලා මට තේරෙන්නේ නෑ හරි එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මම මේ කොටු කරපු එක 12 3ෙන් බෙදුවාම කීයද 7යි මේ ලකුණ එන්නේ මේ දෙන්නටනේ එතකොට එකට කරන්න ඕනේ ඒක එහෙනම් මෙතෙන්ට 4 එනවා වැඩි කිරීම 2 කියලා එනවා ඕන්න පළවෙනි පියවර ඊළඟට කරන්නේ අඩු කිරීමද වැඩි කිරීමද අර වැඩි කිරීම මේවා කාටවත් දැන් වෙනස් කරන්න බෑ ඒවා සම්මත ඔයාලා මේ කොටු ගහන්න එපා ගැහුවත් කමක් නැහැ ඊළඟට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ಗುಣ කිරීම එතකොට 72 ඍණ 4 වරක් 2 8යි කියලා එනවා එහෙනම් අවසාන උත්තරේ 64යි කිසිම විදියකින් වෙන උත්තරයක් තියෙන්න බෑ තිබුණොත් වැරදි මේක තමයි නියම උත්තරේ ඕෂික දාලා තිබුණ උත්තරේ මම දැක්කා තව අය කිව්වා සමහර අයගේ පැහැදිලි නැති වුණා උත්තරේ වෙන්න ඇති කියන්නේ නැත්තේ නේද ඔව් 64 දාලා තියෙනවා හංසිමත් දාලා තියෙනවා හොඳයි අනිවාර්යෙන්ම 64 උත්තරේ වෙන එකක්වත් හරි නෑ ඇයි හේතුව නීතියක් හදලා ඉස්සෙල්ලා අපි මේ නීතිය ගැන තේරුම් ගන්නයි එක එක උත්තර ගත්තා දැන් තව ගණන් හදමු හැබැයි නීතියෙන් පිට යන්න බෑ රයිට් ඊළඟ ගැටලුවට යනවා මේවා ඉක්මනට මේ කියන වේගෙන් ලියන්න ඕනේ ඔයගොල්ලෝ කියන වේගෙන් ලියන්න ඕනේ ඉතුරු කොටස් වලට සම්බන්ධ වෙන්නත් ඕනේ මම දෙවෙනි ගැටලුවට යනවා ඔන්න හොඳට හිතලා බලලා හදන්න ඕනේ දැන් නීතියක් තියෙනවා නීතියෙන් පිට යන්න බෑ විස්ස බෙදීම 2 වැඩි කිරීම 5 අඩු කිරීම 3 ඉක්මනට උත්තරේ ගන්න
නීතිය ඔළුවේ වැඩ කරවන්න ඕනේ. නීතිය ඔළුවේ තියෙනවා නම් හරි උත්තරේ ගත්ත හැකි. නැත්තම් කැමති උත්තරයක් ගත්ත හැකි. ඒව වැරදි. උත්තරේ කියන්න එපා කවුරුවත්. මං අහන්නම් පස්සේ උත්තරේ ඉවර වෙලා හරි කියලා කියන්න. නැත්නම් නම කියන්න. ඔයගේ නම කියන්න. මං අවසානයේ උත්තරේ අහන්න දාන්න එපා කවුරුත්. ඔයා දන්නව වචනයක් ඒ වචනේ හැටියට වැඩේ කරන්න. පෝෂික හදලා ඉවරයි සර්. හරි හොඳයි. වෝෂික ඉවරයි හොඳයි. ඉල්ල තිරෙන ඉවරයි. හරි හරි. හරි පුතේ හරි කට් කරන්න. හරි තිල් ඉවරයි. අශාන් ඉවරයි. හරි මයික් එක මියුට් කරන්න අශාන් හොඳයි. තුන් දෙනෙක් ඉවරයි දැනට. ඉක්මන් කරන්න අනිත් අය. දැන් නැවත සැරයක් හදලා ඉවර වෙච්ච අය චෙක් කරන්න හරියටම නීතියට වැඩේ කරාද කියලා. නැත්තම් එක එක උත්තරේ. චමෝත් මොකද විසිල් ගහන්නේ? ඉවරද? හංසිමා ඉවරයි. හංසිමා ඉවරයි හොඳයි. හරි පුතේ හරි. හංසිමා හරි. චමෝදය ඉවරද විසිල් ගහ ඉන්න? හරි සර් කරා. හරි අපි බලමු උත්තරේ. කියන්න උත්තරේ ඔයාලගේ. 40 කීයක් වගේ ඇහුනේ? 47යි. 47යි. චමුදිත් ඉවරයි උත්තරේ කියන්න අවශ්‍ය 47යි කියනවා. හරි 47ට වඩා වෙනස් උත්තර තියෙද කාගේ හරි? දැනට නෑ වගේ පේන්නේ නේද? හැමෝම දාලා තියෙන්නේ 47යි කියලා කිව්වෙත් එහෙම බලමු අපි. හරිද? ඉස්සෙල්ලාම කරන්න ඕනේ. අපි දන්නවා නීතිය මොකද්ද? වා බේ ගුදරි. එනවා වරහන්නේ හල්ලන්නේ බෙදීම ගුණ කිරීම එකපාර. හැබැයි මේ දෙකම තියෙනවා ඉස්සෙල්ලා මෙයයි කරන්න ඕනේ. මෙන්න මෙයා තමයි අංක 1. එහෙනම් 20 බෙදුවා 2කින් 10යි. වැඩි කිරීම 5 අඩු කිරීම 3. ඊළඟට තියෙන්නේ ගුණ කිරීම කරන්න. 10 වරක් 5 50යි. අන්තිමට තමයි අඩු කිරීම. ඔන්න මේවට දාගන්න පුළුවන්. මෙයා 1 2 3 කියලා දාගන්න පුළුවන්. මෙයා 1 මෙයා 2 මෙයා තමයි තුන්වෙනියට කරන්නේ. එහෙනම් 10 වරක් 5 50යි. 50න් 3ක් අඩු කරන්න තියෙන්නේ. 50න් 3ක් අඩු කරාම 47යි. ඔයාලගේ පිළිතුර ඉතාම නිවැරදි. බොහොම හොඳට වැඩේ ඉගෙනගෙන තියෙනවා. පැහැදිලිනේ? අපි යනවා තුන්වෙනි ගැටලුවට. ඔන්න තවත් කල්පනාවෙන් හදන්න ඕනේ. හොඳට ඇස්සරලා බලන්න එච්චරයි තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න පොඩි වැරද්දක් වුණා. මෙතන අඩු කිරීම 16 රින වරහන් ඇතුලේ 8 අඩු කිරීම 3 ධන 7. අතන අඩු කිරීම හදා ගන්න කලබල වෙච්ච අය ලියාගෙන නැති බෙදීමද වැඩි කිරීම මන් දන්නේ ඒක අඩු කිරීම පොඩි වැරද්දක් වුණා. එහෙමත් හදන්න පුළුවන්. නමුත් එතකොට වෙනස් උත්තරයක් එන්නේ. 8 අඩු කිරීම 3 තියෙන්නේ. දැන් මේකේ තියෙන්නේ ಗುಣ කිරීමක් නැහැ. අඩු කිරීම එකතු කිරීම සමග වරහණක් තියෙන්නේ. නමුත් ඔබ නීතිය දන්න. දැන් නීතියෙන් පිට යන්න බෑ කාටවත්. හදලා ඉවර නම් නම කියන්න.
තිලන හදලා ඉවරයි. තිලින ඉවරයි. බොහොම හොඳයි. දැන් චෙක් කරගන්න උත්තරේ පුතේ. නීතියට අනුව තියද එහෙම චෙක් කරගන්න. වේගය නියමයි. එකම එක උත්තරයයි මේකට තියෙන. උත්තර ගොඩක් ගන්න බෑ. ඒ ඉස්සර දැන් බෑ. තිලෙන විතරයි තාම ඉවරයි කිව්වේ. හරි හරි හාන්සිමා ඉවරයි. හොඳයි. අශාන් ඉවරයි සර්. හොඳයි. හරි අපි හදමු කියන්න උත්තර මොකක්ද ආවේ කියලා. 12 වෙනස් උත්තර තියෙනවා නම් කියන්න. අශාන්ට 12 ආවා කියනවා. අනිත් අය 12 තිල්රත් 12 තව 12ට වඩා 12මයි කියන්නේ. වෙනස් උත්තර කාට හරි ආවද? නෑ වගේ නේ. හරි අපි චෙක් කරගමු. අපි දන්නවා නීතිය වම්බේ කුදරි වරහන් තියද? ඔව් තියෙනවා. ඇස් පේනවා නම් තේරෙනව නේද? එහෙනම් ඉස්සෙල්ලාම අංක එකට කරන්න ඕන. මෙන්න මේ වරහන සුළු කරගන්න ඕන. එතකොට වරහන අස්සේ කියන ඕන දෙයක් කරන්න. වරහන සුළු කරනවා කියන්නේ වරහන ඉවත් කිරීමක් ඇත්ත. 18යි. උත්තරේද? 18යි කියනවා. කවුද කිව්වේ? වෝෂික. වෝෂික 18යි කියන. බලමු පුතේ අපි රයිට්. ඔන්න බලන්න මම සුළු කරනවා. ඉස්සෙල්ලම වරහන ඊට පස්සේ අඩු කිරීම කරන්න ඕනේ. මොකද එකතු කිරීමයි අඩු කිරීම දෙකෙන් වම් පැත්ත එක කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනියට තමයි එකතු කිරීම කරන්න ඕනේ. මෙහෙම දාගන්න ඕනේ නැහැ 1 2 3 4 කියලා නේද? නිකම්ම හදන්න පුළුවන්. අපි බලමු උත්තරේ මොකක්ද කියලා. 16 ඍණ 8න් 3ක් කීයද? 5යි. 5යි. එකතු කිරීම 7. ඔන්න වරහන ඉවත් වුණා. මේ වරහන ASCII සුළු කරපු ගමන් වරහන නැති වුණා. දැන් හරි උත්තරේ දීලා තියෙන්නේ කවුද? ඔව් උත්තරේ 18 තමයි එන්නේ නේද? 16න් 5ක් අඩු වෙනවා ඊළඟට. අඩු කරා දැන් මේක කොහොම ඇදුවත් එකයි. 5යි 7යි එකතු කරලා එහෙම අඩු කරන්න බෑ. මේ මේක ඍණ 5 මේක ධන 7. එහෙම බෑ. එතකොට 16න් 5ක් 11යි 11ට 7ක් එකතු වෙනවා නේද? 11ට 7ක් එකතු වෙනවා උත්තරේ 18යි. හරි පිළිවෙලටම හැදුවා. මොකද්ද? ඉස්සෙල්ලා වරහන සුළු කරා මෙන්න. ඊළඟට දෙවෙනි එක මෙන්න අඩු කළා. ඊළඟට තුන්වෙනි එක මෙන්න එකතු කළා. උත්තරේ 18යි. 18 ආපු අයගේ පිළිතුර හරි. ඔන්න 4 වෙනි ගැටලුව. ඔච්චරයි ගන්න. සමහරුන්ට මෙතන ප්‍රශ්නයක් ඇති. මට නම් ප්‍රශ්නයක් නැහැ.
හිතලා හදන්නකෝ අපි ප්‍රශ්නේ විසඳගමු ඊට පස්සේ. වරහන සුළු කිරීම කියන්නේ වරහන ඉවත් කිරීම කියන අදහස. ඇයි රහසෙන් කියන්නේ ඉතින්? අශාන් ඉවරයි. හරි හරි ඒක ඇහුණා මට. ඉස්සෙල්ලා කියපු එකත් ඇහුණා. මට නෙමෙයි ඔක්කොටම ඇහුණා. හොඳ වැඩේ. අශාන් ඉවරයි බොහොම හොඳයි. දැන් උත්තරේ චෙක් කරන්න. පිළින ඉවරයි. හරි. මේ මාසේ අන්තිම දිනේ අද. එතකොට පෙබරවාරි මාසෙට මුදල් ගෙවන්න පුළුවන් ඔයගොල්ලන්ට. අර විදිහටම බැංක් එකට දාන්න තියෙන්නේ. ඇති නේද වෙලාව? මේක මහා වෙලාවක් යන ගානක් එහෙම නෙමෙයි. මේක අච්චපොතේ තිබිච්ච ගානක්. කියන්න ආපු උත්තර හදලා ඉවරයි. අශාන්ට මොකක්ද ආවේ? 80යි 80යි. තිලින වෝෂික කියනවා 168යි කියලා. බලමු. ඔයගොල්ලන්ගේ උත්තර කියන්න කැමති නම්. රයිට්. මේකේ මහා ගොඩක් ගණිත කරුණු නෑ. හරි. මේකේ තියෙන්නේ 46 බලන්න. මේකේ තියෙන්නේ වරහණක් සහ ಗುಣ කිරීමක් පමණයි. ඔයාලා පොඩ්ඩක් බය වෙලා ඇති වරහණට පිටින් 3ක් තියෙනවා කියන එක. ඒකිනුත් වෙන්නේ මේ වරහණේ දෙක එකතු කරලා 3න් වැඩි කරාම තමයි වරහණ ඉවත් වෙන්නේ. මේ බලන්නකෝ. දැන් කවුරු හරි 5යි 2යි එකතු කරා කියලා 7යි කියලා වරහණ ඉවත් වෙන්නේ නැහැ. ඔය මං කියවනේ වරහණ සුළු කිරීම කියන්නේ වරහණ ඉවත් කිරීම. එහෙනම් මේ දෙක ಗುಣ කරන්නත් ඕනේ. මෙතන සැඟවිච්ච ಗುಣ කිරීමක් තියෙනවා. ඒක දාන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔතන ඔයාලා ගන්න ඕනේ උත්තරේ 21යි කියලා. ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ වරහණ ඉවත් කිරීම. වරහණ කියන්නේ මේ සෙට් එකම. හොඳට බලා ගන්න. මේ සෙට් එකටම තමයි වරහණ තියෙන්නේ. හරි? එහෙනම් මේ ටික සුළු කිරීම ඉස්සෙල්ලා කරනවා. දෙවෙනුව තමයි කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට මොකද්ද? 8න් ගුණ කරන එක. මේක 1 මේක 2. එහෙනම් මෙන්න බලන්න ඒක වරහණ ඉවත් වීම 5යි 2යි 7යි. තාම වරහණ ඉවත් උනේ නැහැ. එහෙනම් දැන් වරහණ ඉවත් වෙන්නේ මේ 3 සහ 7 ගුණ වුණාට පස්සේ යන්න 21යි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක 8න් වැඩි වෙනවා. එහෙනම් වෝෂිකගේ උත්තරේ හරි. 8යි 8 වරක් 2 16යි. උත්තරේ ඉන්නේ 168යි. මේක ටිකක් වෙනස්. හැබැයි මතක තියාගන්න වරහණ ඉවත් කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. වරහණ ඉවත් කරන්න ඇතුළේ දෙක සුළු කරන්න ඕනේ. ඊට අමතරව පිටින් තියෙන සංඛ්‍යාවෙන් ಗುಣ වෙන්නත් ඕනේ. අන්න වරහණ ඉවත් වුණා. ඊළඟට ಗುಣ කිරීම කළා. පුරුදු නැතිකමින් වරදින්න නැත්තේ කලබල වෙන්න එපා. මේ අච්චු පොතේ තියෙන ගැටලුව මම දුන්නේ. ගණන් ගොඩක් හදන්න ඕනේ මේක පුරුදු වෙන්න. ඔයාලට විතරක් නෙමෙයි. තවමත් සමහර 11 වසර 10 වසර 9 වසර අයියලා අක්කලාට මේව වරදිනවා. එහෙව් එකේ ඔබ කලබල විය යුතු නැහැ. එහෙනම් අද දවසේ කතා කරන අන්තිම ගැටලුව මම මේ දෙන්න යන්නේ. මේකෙන් පස්සේ මේ පාඩමට මම ටියුට් එකක් හැදුවේ නැහැ. මොකද මේක එච්චර දෙයක් නැති ඉඳ පාඩමේ බොරුවට දඟලන්න ඕනේ නැහැ. ඔයාලා හැමෝටම දැන් 7 ශ්‍රේණියේ පෙළපොත හම්බෙලා තියෙන්නේ.
ඒකේ තුන්වෙනි පාඩම යටතේ අභ්‍යාස කිහිපයක්ම තියෙනවා. අභ්‍යාස 4ක් තියෙනවා. ඒ හතරම අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒ ගණන් ටික මොකද මේ සුළු කිරීමේ නීති ටික හරියටම පිළිපදින්න වෙනවා. නැත්නම් ඔයාලගේ උත්තර අනිවාර්යයෙන්ම වැරදි. නේද? විභාගෙදී වැරදි දානවා. ඔයාලා කොච්චර කියෙව්වත් වැඩක් නැහැ. ඔයාලා ඉතින් දුකට ගීත ගෑයි නේද? අපි මේව හැදුවා මේමයි කියලා. ඒව අදාළ නැහැ. කීවෙනි ගානද පුතේ මන් දෙන්න ඕනේ? පස්වෙනි ගාන. ඔන්න පස්වෙනි ගාන අද දවසේ අවසාන ගාන. හරියටම හදන්න හොඳට බලන්න. 10 එකතු කිරීම 8 වරහන් අස්සේ 11 අඩු කිරීම 3 වැඩි කිරීම 4 අඩු කිරීම 4 ඔන්න ගැටලු. වැඩි කිරීම 4 අඩු කිරීමත් 4 ඉක්මනට හදන්න. හොඳට බලන්න වරහණක් තියෙනවා, ගුණ කිරීමක්, එකතු කිරීමක්, අඩු කිරීමක්, වරහණ අස්සේ තව අඩු කිරීමක්. ඔබ නීතිය දන්නවා. ඔබ දැන් ලෝය කෙනෙක් වගේ. නේද? නීතිඥයෙක් වගේ නීතිය දන්නවා, සුළු කිරීමේ නීතිය දන්නවා. එනවා වරදින්න බෑ. එකම එක උත්තරයයි මේකට තියෙන. උත්තර ගොඩක් එහෙම නැහැ. මේ පාඩම නැවත නැවත බලන්න YouTube වලට ඉක්මනටම දාන්න. මේ කතා කරපුවම මුල ඉඳලා කතා කරා මේ පාඩම ටිකක් සංකීර්ණයි කියලා පැහැදිලි කරා. ඒ හින්දා නැවත නැවත බලන්න හොඳට චෙක් කරගන්න. අපි කියපු හැම විස්තරයක්ම නැවත බලන්න ඕගොල්ලෝ. ඒ වගේම අර channel එක subscribe කරලා තියාගන්න. එතකොට පාඩමක් දාපු ගමන් ඔයගොල්ලන්ට එනවා දැම්මා කියලා ඈ. කැමති නම් මට වැඩක් නැහැ. එන අන්තිම ගැටලුව ඉක්මන් කරන්න 8:23යි පැය එකමාරකට ඉතාම කිට්ටුයි. උත්තර ගොඩක් නැහැ. තනි උත්තරයයි තියෙන්නේ මේකට. ඒක තමයි හරි උත්තරේ. බලන්නකො මේ පොඩි පොඩි ගණන් වල නොහිතන පැති නේද? වෙනස්කම්. මහා ලොකු සංඛ්‍යා නැහැ. චූටි ඒවා මොන්ටිසෝරි ඒවා තියෙන්නේ. අන්සිමා ඉවරයි. හොඳයි, බොහොම හොඳයි. ඔන්ලයින් පන්තිය දිගටම කරන ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ ලියනකම් කරනවා. යාළුවෝ අලුත් අය ඉන්නෝ නම් එකතු කරගන්න. මේ පන්ති නවත්තන්නේ නැහැ. තව පිරිස ඕනේ අපේ පන්ති එන්න නොඑන ඕනම ඉස්කෝලේක ඕනම දරුවෙක්. හරි ආශාන් ඉවරයි. හොඳයි. ඕෂික ඉවරයි කියලා දාලා තියෙනවා. වම්බේ ගුදරි නැත්නම් වංගු බෙදරි සුළු කිරීමේ නීතිය. හල් නයන් තියෙන ගණන් ඔයාලට දෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ වගේ හම්බ වෙන්නේ. වරහන් තියෙනවා. ඉතින් ඉවරයි. තිලින ඉවරයි.
මේ පාඩම සරලව හිතුවොත් තේරුම් ගන්න බෑ පැටලෙනවා. ඒ හින්දා වරද්ද උත්සාහ කළාමයි මේක හරියට ඔලුවට ගන්න තියෙන්නේ. නීතිය පිළිවෙලට පාවිච්චි කරන්න ඕන. මේක පුරුදු වෙන්න තියෙන එකම ක්‍රමය වරද්ද ගණන් හදන එක මිසක් අපේ වැරද්දක් නෙමෙයි ඔබට මේක බෑ කියන එක. මොකද ඔබ අහගෙන හිටියානම් නීතිය දීලා තියෙනවා නම් ඒ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න තියෙනවා. ලෝකේ කාටත් පොදුයි මේ නීතිය. ගණිතය දන්න ඕනම කෙනෙක් හදන්නේ අපි මේ කියා දුන්න නීතියෙන් විතරයි. චමුද ඉවරයි කියලා දාලා තියෙනවා. අකුරක් වැඩි වුණා. ඒක කවන්නේ. මම හිතුවා උත්තරේ අකුරක් වැඩි වුණා කිව්වා කියලා. ළමයි රෑ වෙනවා පරිගිනි 8:27යි. අන්සිමා විදිත්තනවා. ඉතින් කරන්න බෑනේ. දැන් නම් වෙලාව ඇති ඈ. කියන්න ආපු උත්තරේ පුතේ. ඈ 76 76 කියනවා 100 කීයද කියනවා තිලින මහත්තයා. තව අනිත් අයගේ උත්තරත් 262යි කියනවා. බුදු අම්මෝ ශිකමල්ලි. වෙන්න පුළුවන් කියන්න බෑ අපි දන්නේ නැහැ තාම. හැබැයි ඒක උත්තරේ තියෙන්නේ. දැන්ටම කිව්වනේ 3ක් 14ක්ද? එක්ක ඔය ඔක්කොම වැරදි එක්ක එකක් හරි. අසහන් මොකක්ද ආවේ? 76. 76. මයික් එක මියුට් කරන්න පුතේ. අනිත් අය ආපු උත්තර කියන්නේ ඉක්මනට. හංසිමා කියපු එක නම් පැහැදිලි නෑ. 100. හරි. එහෙනම් අපි අවසාන ගැටලුව. දැන් මම කිව්වනේ කලබල වෙන්න එපා. කේන්ද්‍රී ගන්න අඬන්න වැළපෙන්න දඟලන්න බඩ දඟලෝ ගන්න එපා. මේවා වැරදිනවා. වරද හදන්න වෙනවා. එතකොට තමයි හරියටම පුහුණුව එන්නේ. ඔබට නෙමෙයි අයියලා අක්කලා මේ සාමාන්‍ය පෙළ නෙමෙයි උසස් පෙළේවන්ටත් වරදිනවා. සමහර ගුරුවරුන්ටත් වරදිනවා. හේතුව නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැතිකම. මහලුකු නීතියක් නැහැනේ. වරහන් තියනවා නම් ඉස්සෙල්ලා ඒක ඊළඟට හල් නැයන්න ඊළඟට ගුණ කිරීම බෙදීම එකපාර කරන්න පුළුවන්. හැබැයි වම් පැත්තේ ඉස්සෙල්ලා ඊළඟට එකතු කිරීම අඩු කිරීම එකපාර පුළුවන්. වම් පැත්තේ තියෙන්නේ මොකද්ද? ඒක කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඔව්මයි යන්නේ. ඒතකොට මේ නීතියක් කියා දුන්නා. ඒ නීතියෙන් පිට යන්න බෑ. එහෙනම් මේ නීතිය හරියට ක්‍රියාත්මක කළොත් වරදින්නෙත් නැහැ. වරදින්නේ ඔයාලට හිතෙන ඒවා කරන්න කියලා. අර හැමතැනින්ම පණින්න යනවා. කායිරින් පෙන්නත් බෑනේ. පස්සේ දුදු ඉර දැම්මේ දන්නවනේ. රයිට්. ඔන්න බලන්න වරහණක් තියෙනවා. එහෙනම් මේ වරහණ තමයි ඔබ සුළු කරන්න ඕන. වරහණ කියන්නේ මේ සෙට් එකම මේ. එහෙනම් මේක තමයි අංක 1. මේක තමයි 1 වරහණ. ඊළඟට එකතු කිරීම තියෙනවා ගුණ කිරීම තියෙනවා. එහෙනම් ඊළඟට කරන්න ඕනේ මෙන්න මේක ගුණ කිරීම අංක 2. ඊළඟට එකතු කිරීම තියෙනවා අඩු කිරීම තියෙනවා. හැබැයි මේ දෙකෙන් වම් පැත්තේ තියෙන එකතු කිරීම. එහෙනම් මෙයා තමයි අංකය 3. අන්තිම එක තමයි මේ ඉන්නේ අංක 4. එහෙනම් ඉස්සෙල්ලම ඔබ කරන්න ඕනේ වරහණ ඉවත් කර මේ 1 2 3 4 දාගන්න ඕන්න මුලදී. පුරුදු වුණාම දාන්න ඕනේ නැහැ නිකම්ම හැදුවේ. හරි? එහෙනම් ඉස්සෙල්ලා වරහණ ඉවත් කරද්දී අනිත් ඒවා කිසිම එකක් වෙනස් කරන්න ඔබට අයිතිය නැහැ. වරහණ ඉවත් වෙන්නේ. එහෙනම් 10 එහෙමම ලියන්න ඕනේ. ධන ලකුණ එහෙමම ලියන්න ඕනේ. 8ක් තාම තියෙනවා. වරහණ අස්සේ ඉස්සෙල්ලා සුළු කරනවා. 11න් 3ක් අඩු වෙනවා. කීයද පුතේ? 8යි. ඔන්න තාම වරහණ ඉවත්ුන්නේ නැහැ. වැඩි කිරීම 4 අඩු කිරීම 4. හරි? තාම වරහණ ඉවත්ුන්නේ නැහැ. එහෙනම් මේ එක තමයි තාම යන්නේ. එකේ කොටස තමයි තාම යන්නේ. එහෙනම් දැන් කරන්න ඕනේ ඔයාලා 8 වරක් 8 ගත්ත ගමන් තමයි වරහණ ඉවත් වෙන්නේ. එහෙනම් 10 එහෙම්මම එකතු කිරීම එහෙම්මම 8 වරක් 8 64යි. ඔන්න වරහණ ඉවත්ුනේ දැන්. දැන් තමයි වරහණ ඉවත්ුනේ. වැඩි කිරීම 4 අඩු කිරීම 4.
ඔන්න එක ඉවරයි දැන් මෙතෙන්ට යද්දි. දැන් දෙවෙනි එක මොකද්ද? මෙන්න මේ වැඩි කිරීම කරන්න ඕන. එහෙනම් ඔබ ඊළඟට කරන්න ඕනේ 64 4න් වැඩි කරන්න ඕන. බලන්න පිළිවෙල. දැන් මේ පිළිවෙල කියලා දෙද්දි ඔයා ලියන්න එපා. බලාගෙන ඉන්න හොඳට. වං කරේ ඔයාට නෙමෙයි. මට නම් වරදින්නේ නැහැ. මොකද දැන් හරියටම දන්නේ හින්දා. සමහර වෙන විෂයන් උගන්වන ගුරුවරයෙකුට මේක දුන්නත් වරද්දනවා. ගොඩක් අයියලක් කළ වරද්දනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ හොඳට ඒ තුන ගත්තත් වරදින අවස්ථා තියෙනවා. මැත්ස් කරපේකුට නම් වරදින්නේ නැහැ. සාමාන්‍ය ආර්ට් වලින් එහෙම ඉගෙනගෙන ඒ තුන ගත්ත එකට දීලා බලන්න වෙන එකක් ගන්න උත්තරේ. හරි උත්තරේ නෙමෙයි. හරි? ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා. හරියට හිතුවොත් වරදින්නේ නැහැ. හරියට හිතලා වැඩ කරමු. එහෙනම් 10 හිම්මමයි දැන් තියෙන්නේ මේ දෙවෙනි පියවර. මොකද්ද ගුණ කිරීම. එහෙනම් මේව වෙනස් වෙන්නේ නැහැ එකතු කිරීම. 64 ඒවා 4ක් 64 ඒවා 4ක් 60 ඒවා 4ක් 240යි 4 ඒවා 4ක් 16යි උත්තරේ 256යි. එහෙනම් මෙතෙන්ට එනවා 256. දැන් ඍණ ලකුණ තාමත් එහෙම්මමයි. බලන්න පළවෙනි පියවර වරහන් ඉවත් වුණා මෙතෙන්ට යද්දි. දෙවෙනි පියවර මේ දෙක ගුණ වෙනවා. මෙන්න මේ ගුණ කිරීම දැන් ඉවරයි. ඊළඟට තියෙන එකතු කිරීමයි අඩු කිරීමයි. ඊළඟට කරන්න ඕනේ එහෙනම් අඩු කිරීම නෙමෙයි එකතු කිරීම. මේ දෙකයි කරන්නේ මේ තුන්වෙනි එක. එහෙනම් 10ක් එකතු වෙනවා 256ට. දැන් කෙනෙක් අහන්න ඉඩ තියෙනවා මෙයාගෙන් මෙයා අඩු කරලා එකතු කළොත් වැරදි. වැරදි නෑ. වරදින අවස්ථා තියෙනවා. තේරුණා? මේක වරදින්නේ නෑ. හැබැයි සමහර ගැටලු යෙදෙනවා. මට දැන් එකපාරට කියන්න බෑ මොන වගේ අවස්ථාවලද කියලා. මේක ඉස්සෙල්ලා නොකර මේක කළොත් නැත්නම් එහෙම තමයි වෙන්න ඕනේ. මේක නොකර මේක කළොත් වරදින අවස්ථා එනවා. එහෙම තියෙනවා. හරි? රයිට්. එහෙනම් 10යි 256 එකතු කරා මේ ගණන් එන්නේ නැහැ. සමහර ගොඩක් ගණන් වල එන්නේ නැහැ. එනේව තියෙනවා. මේ දෙක එකතු කරාම වෙනවා 266ක්. ඒකෙන් අඩු වෙනවා 4ක්. උත්තරේ 266න් 4ක් අඩු වුණාම 262යි. මේ උත්තරේ ඇවිල්ලා තියෙනවා වෝෂිකට විතරක්. තව කිව්වද මන් දන්නේ නැහැ. කාටද ආවේ තව කියන්නේ ඊට අමතරව? 262 ආපු අය ඉන්නවද කවුරුවත්? නෑ නේද? එහෙනම් මතක තියාගන්න මේ ඔයගලන්ට ගණන් බැරි කම නෙමේ අලුත් නීතියක් ඉගෙන ගත්තා. නීතියේ විදිහට පිළිවෙලට වැඩේ කරන්න ඕනේ. හරි? අත්දැකීම් ගන්න බය වෙන්න එපා. වරදි. වරද්ද හදන්න. හැම වෙලේම වම්බෙකුදරි වංගු බෙදරි මතක තියාගන්න. එකක් මොකක් හරි. පුළුවන් නම් දෙකම. හරි. එහෙනම් අදට ඇති. මම දන්නවා සමහරුන්ට මේක බැරි වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා ඔයා හැබැයි. ඔබ කලබල නොවි මේ අච්චු පොතේ තියෙන ගණන් ටික හදන්න ඉස්සෙල්ලා අහගන්න. හොඳට අහගන්න අන්තිම මොහොතේ වුණ එක්කෙනෙක් ගියා කවුරු හරි. එහෙම බෑ කරන්න මේක. ඉස්සෙල්ලාම අච්චු පොතේ නිදසුන් ගණන් ටික හදන්න. හැබැයි ඊටත් කලින් පුළුවන් නම් මේ පාඩම නැවත සැරයක් බලන්න. YouTube වල දානවා පාඩම නැවත සැරයක් බලන්න. හොඳට බලන්න පාඩම. කලබල වෙන්න එපා. වරදින්න පුළුවන්. වරදිනවා. මං කිව්වේ හැමෝටම වරදිනවා මේක. නේ රණ්ඩුවෙන් යන්න එපා. ඒ තොට බෑනේ මට පුළුවන්. එහෙම දාන්න එපා. ඒ වරදින්නේ භාවිතේ නැතිකම. හරි? ඒ නිසා YouTube වල පාඩම බලන්න, නැවත නැවත ගණන් ටික හදන්න, අච්චු පොතේ අභ්‍යාස මාලා කරන්න කලින් නිදසුන් ගැටලු ටික හදන්න. හැබැයි උත්තරේ බලන්න එපා. නිදසුන ඔම් පොතක් තියලා වහලා උත්තරේ ගාන ලියාගත්තා. උත්තරේ හැදුවා ඊට පස්සේ උත්තරේ බැලුවා. එහෙම කරන්න. චෙක් කරගන්න පුළුවන්. හරි? ඊට අමතරව මේ අද හදපු ගැටලු මේ දුන්න එකත් අච්චු පොතේම ගානක්. නැවත නැවත ඒ ටිකත් හදන්න. හරි? රයිට්. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. කලබල වෙන්න එපා. මේක ටිකෙන් ටික හදාගමු. හරි? අවශ්‍ය තරමට පාඩම කෙරුණා. ඔයාලට තියෙන්නේ අභ්‍යාස කරලා මේක හොඳට පුහුණු වෙන්න. රයිට්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුබ රාත්‍රිය. ආයුබෝවන් සර්. ආයිබෝන් සර්.